කතා කරන්නේ වීඩියෝ එකේ තරංගවල අපිට තව කොටස් දෙකයි තියෙන්නේ. ඒකේ පස්වෙනි කොටස තරංගවල. හරිද? මේ ධ්වනි ලක්ෂණ ගැන අපිට කතා කරන්න තියෙනවා. දැන් අපිට වැදගත් වන තරංග ගත්තොත් ප්‍රධාන වශයෙන් එකක් තමයි ආලෝක තරංග. ඉතින් ඒකයි අපි ආලෝක තරංග වලට මුල් තැනක් දීලා ආලෝකය කියලා කොටසක් මේ පාඩමේම අපි කතා කරන්නේ. ආලෝකය අපිට වැදගත්. දැන් ගොඩක් තැන්වල ඉතින් ආලෝකයෙන් පාවිච්චි වෙන්නේ. දැන් මෙතන ගත්තත් මේ ලයිට් එකේදී ආලෝක තරංග එන්නේ. ඊට පස්සේ මම කතා කරන හඬ නේ මොකද්ද? ධ්වනි තරංග. අන්න ධ්වනි තරංගත් අපිට වැදගත්. ඉතින් අපිට හැමතිස්සෙම නොයෙකුත් ශබ්ද ඇහෙනවා. ඉතින් මේ ශබ්දය ගැන අපි ඉගෙන ගන්න ඕනේ. හරිද? එතකොට මෙතන මේ අද කතා කරන්නේ ධ්වනි තරංග ගැන. ධ්වනි තරංග ගැන අපි ගැඹුරින් ඉගෙන ගන්නවා. ධ්වනි තරංග වල තියෙන ලක්ෂණ. ප්‍රධාන වශයෙන් අපිට ධ්වනි තරංග වල ලක්ෂණ තුනක් තියෙනවා. හරිද? තාරදාවය, සාමාන්‍ය තාරදාවය කියන එක ධ්වනි තරංගයක රඳා පවතින්නේ සංඛ්‍යාතයේ මත. කිසියම් ධ්වනි තරංගයක තාරතාවය කියන ගුණය. දැන් සංඛ්‍යාතයෙන් වැඩි තරංග සංඛ්‍යාතයෙන් වැඩි ධ්වනි තරංග අපි සාමාන්‍යයෙන් කියනවා තාරතාවයෙන් වැඩි කියලා. දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ අපි කුඩා ළමයෙක්ගේ නැත්නම් කාන්තාවකගේ කටහඬ. හරිද? කුඩා ළමයි සාමාන්‍යයෙන් කෑ ගහද්දී අහන් ඉන්න අමාරුයි. කාන්තාවන් සාමාන්‍යයෙන් කතා කරද්දී ටිකක් අමාරුයි. ඒ කියන්නේ කනට ටිකක් මොකද වෙන්නේ? නෑ අමාරුවක් දැනෙනවනේ. අපහසුයක් දැනෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තාරතාවයේ වැඩි උච්චයි. අපි සාමාන්‍යයෙන් කියන්නේ උච්ච ස්වර. උච්ච ස්වරය කියන්නේ සංඛ්‍යාතයේ වැඩි තාරතාවයෙන් වැඩි. කුඩා ළමයිගේ කටහඬ පොඩි උන් අනද්දී අහගෙන ඉන්නවා වගේ නේද? එතකොට සාමාන්‍යයෙන් දෙහන් කෙනෙක් කතා කරද්දී ටිකක් ඒ වගේ තමයි. පිරිමි කෙනෙක්ගේ කටහඬ ගත්තොත් මොකද වෙන්නේ? ඈ අහගෙන ඉන්න හොඳට පුළුවන්. තාරතාවයෙන් අඩුයි. හරි උච්ච නෑ පිරිමි කෙනෙක් කතා කරද්දී. හරිද? තාරතාවයේ අඩුයි. සංඛ්‍යාතයේ අඩුයි. එතකොට අපි සාමාන්‍යයෙන් ගත්තොත් දැන් මේ ධ්වනි ලක්ෂණ ගැන තමයි මේකේ කතා කරන්න තියෙන්නේ. මේකේ ප්‍රශ්න කීපයකුත් කරන්න. හරිද? තීර ටික තමයි මේකේ ගොඩක් කවර් වෙන්නේ. ප්‍රශ්න කීපයකුත් හදමු. ඉතින් දැන් අපි ගත්තොත් ඇත්තටම ධ්වනි තරංග ගැන කතා කරන්නේ. අපිට වැදගත් දෙයක් ධ්වනි තරංග. ඒකම තව අපි කතා කරනවා දැන් මේකේ අන්තිම කොටස තරංග වල අන්තිමට තියෙන්නේ භූකම්පන සහ සුනාමි තරංග. හරිද? ඒක සිලබස් එකට වැදගත් කොටසක්. මොකද දැන් ගොඩක් වෙලාවට සුනාමි අපි 2004 සුනාමියත් එක්ක අපි සුනාමි තරංග ගැන අධ්‍යයනය කරන්න පටන් ගත්තා. උසස් පෙළ භෞතික විද්‍යාවේ මේ කොටසට ඇතුළත් වුණා. සුනාමි තරංග සහ භූකම්පන තරංගනේ. ඉතින් ඒ වෙලාවගේ තැන් වලත් අපිට තරංග තමයි පිට වෙන්නේ. ඉතින් ඒ වගේ අපි ඉගෙන ගන්න එක වඩා හොඳයි. මේ භූකම්පනයක් වුණාම මොන වගේ දේවල්ද කරන්නේ? දේවත් කරගන්නේ. දැන් ලංකාව වගේ රටකට වැඩිම බලපෑමක් නැහැ භූකම්පන වලින්. සුනාමි වගේ ඒවා ගත්තොත් ලංකාවට බලපාලා තියෙන ඕගොල්ලෝ දන්නවා. ඉතින් අන්න ඒ වගේ අපිට වැදගත් තරංග ඉගෙන ගන්න තියෙනවා. ආලෝක තරංග ගැන ඉගෙන ගන්නවා ආලෝකය කියන කොටසේ. හරිද? මේ පාඩම තුන්වෙනි පාඩම. මේකේ කොටස් කිහිපයක් තියෙනවා. ඊට පස්සේ භූකම්පන සහ සුනාමි තරංග අපිට ඊට පස්සේ තියෙන වීඩියෝ එකේ කතා කරන්න තියෙන්නේ ඒ ටික. හරි ඒකනොත් රචනා ගණන් ඇවිල්ලා තියෙනවා. හරි ඉන්න වැදගත්. 2015 වල රචනා ගණන් ආවා භූකම්පන සහ සුනාමි තරංගات එක්ක. ඒතර මේ ධ්වනි ලක්ෂණත් එක්ක රචනා ගණන් ගොඩක් එනවා. හරි ධ්වනි ලක්ෂණ. ඉතින් අපි මේ තුන තමයි කතා කරන්න තියෙන්නේ ධ්වනි ලක්ෂණ. ඒ කියන්නේ ධ්වනි තරංගයක තියෙන ලක්ෂණ තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. හරිද? එකක් තමයි මේ තාරතාවය කියන්නේ පිච් එක කියලා. හරි ගොඩක් ඔය සංකේතය කරන කට්ටියත් මේවා ගැන ගොඩක් දන්නවා. විප්‍රතාවය නැත්නම් හඬේ සැර හරි loudness එක. ඉතින් මේක අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ මෙන්න මේක. මේක ගැන තමයි ගොඩක් මේ කතා කරන්නේ. මේ දෙක ගැන ලොකුවට කතා කරන්න දේවල් නැහැ. මම ඉස්සෙල් මේ දෙක පැහැදිලි කරලා ඉන්නම්. මේ තාරතාවයේ ලෙස අපි ගන්න ධ්වනි තරංගයක මේ සංඛ්‍යාතයේ මත රඳාපවතින ගුණය. ධ්වනි තරංගයක සංඛ්‍යාතය වෙනස් වෙද්දී ඒ මත රඳාපවතින ගුණය තමයි ධ්වනි ලක්ෂණ වල පළවෙනි ලක්ෂණේ තාරතාවය නැත්නම් පිච් එක. දැන් අපි ගත්තොත් සමහර මම අඳුත් මේ වගේ. හරි මේ කාලයත් එක්ක ධ්වනි තරංගයක විස්ථාපනය වෙනස් වෙන පස්තාරේ විස්ථාපනය. හරි සාමාන්‍යයෙන් අපි ගත්තොත් සරල අනුවර්ති හැඩයක් වගේ එන විදිහට අඳුත් නේද? ඔන්න. හරි මේක තරංගයක්. ඊට පස්සේ මම ගන්නවා තව එකක්. කාලයත් එක්ක වෙනත් තරංගයක විස්ථාපනය. හරි. ඒත් එයාගේ ගත්තොත් මේ වගේ. හරි මම නිකන් පරිමාණයකට වගේ අතට පෙන්නන්නම්. ඔයගොල්ලෝ ලේසි බලන්න එතකොට. හරි මේ. දැන් මේක ගත්තොත් නිකන් මොකද වෙන්නේ? මේ දෙවෙනි තරංගය මේ හිතන්න මෙන්න ධ්වනි තරංග දෙකක් A සහ B. ඒ තරංගයේ විස්ථාපනය වෙනස් වෙන විදිය තමයි මේ තියෙන්නේ. B තරංගයේ විස්ථාපනය වෙනස් වෙන මේ තියෙන්නේ. ඉතින් මට කියන්නේ දැන් කාගෙන් සංඛ්‍යාතය වැඩි? සංඛ්‍යාතය කියලා කියන්නේ මොකක්ද තරංගයක? හරිද? තප්පරයකට සිදු කරන චක්‍ර ගාන. තරංගයක් තප්පරයකට කොච්චර චක්‍ර ගාන සිදු කරනවද? නිකන් ඔයගොල්ලන් බැලු බැලමට පේනවා මෙයා චක්‍රයක් සිදු කරන්න ගතවන කාලයට වඩා මෙයා චක්‍රයක් සිදු කරන්න ගතවන කාලෙ මෙයාගේ අඩුයි මේ. මෙයාගේ ආවර්ත කාලයට වඩා
මෙයාගේ ආවර්ත කාලය අඩුයිනේ. ඒ කියන්නේ මෙයාගේ සංඛ්‍යාතය වැඩි. මෙයා තප්පරයක් තුල සිදු කරන චක්‍ර ගාන වැඩි මෙයාට වඩා. ඒත් මෙයාගේ අපි කියනවා සංඛ්‍යාතය වැඩි ඒ තරංගයට වඩා B ගේ සංඛ්‍යාතය වැඩි. ඉතින් සංඛ්‍යාතය වැඩි වුණාම මෙයාගේ තාරතාවය වැඩි වෙනවා. පිච් එක වැඩි. තාරතාවය B තරංගයේ වැඩි. හරිද? ඒක අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේකේ තාරතාවය අඩුයි. තාරතාවයේ සංඛ්‍යාතය අඩුයි. පැහැදිලි පිච් එක අඩුයි. ඉතින් සංඛ්‍යාතයත් එක්ක අපිට ලේසියෙන්ම තරංගයක් දුන්නාම කාගේද තාරතාවය වැඩි කාගේද තාරතාවය අඩු කියලා හොයාගන්න පුළුවන්. ඒ ලක්ෂණය තේරෙනවනේ නේ? ධනි ලක්ෂණ වල පළවෙනි එක ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් මතක තියාගන්න තාරතාවයෙන් වැඩි තරංග ගත්තොත් ටිකක් කන්ට අහන් වෙන චුට්ටි අමාරුවක් දැනෙනවා නේ. පොඩි ළමයි කෑ ගහද්දි සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක් කතා කරද්දිත් අමාරුයි නේද? කරන්න හරි ඒක තාරතාවය වැඩි ඒ වගේ ශබ්ද තරංග වල. හරියට තේරුම් ගන්න. එතකොට අපි සාමාන්‍ය පිළිම කෙනෙක් ගත්තොත් තාරතාවය අඩුයි. පිළිම කතාවක්. පැහැදිලිද? හොඳයි. දැන් අපිට ඔය වගේ තව මේකේ ලක්ෂණ දෙකක් කතා කරන්න දිනා මේ තාරතාවය ගැන මම කිව්වේ. මම ධනි ගුණය ගැන පස්සේ කියන්නම්. අපි මේකෙන් පස්සේ කතා කරමු ධනි ගුණය. ඒකේ ලොකු දෙයක් කතා කරන්න නැහැ. ධනි ගුණය කියලා කියන්නේ මේ අපි ශබ්ද තරංගයට අපිට විවිධ ශබ්ද තරංග ඇහෙනවනේ. නේද? ඔයගොල්ලන්ට සත්තු කෑ ගන්න ඒවා වාහනයක් දී වගේ ඒවා එහෙම දැන් මෙතනත් ඔයගොල්ලන්ට එක එක සවුන්ඩ් ඇහෙනවා. හරිද? ඒතකොට මගේ කටහඬට අමතරව සමහර සවුන්ඩ් ඇහෙනවා. හරිද නේ? ඒතකොට ගැටලුවක් නැහැ මේ පාඩම කරගෙන යද්දී. හරි? ඒ ළමයි සමහර අය කමෙන්ට් කරලා දිනා මේ පැත්තේ මේ ගොඩක් ශබ්ද ඇහෙනවා කියලා. ඉතින් මේක අපිට කවර් කරගන්න නම් බැලුවා ගියා සවුන්ඩ් ඇහෙනවා. එක එක ශබ්ද ඇහෙනවා. මොනවා කරන්නද? හරි ඉතින් ඔයගොල්ලෝ වැඩි අවධානයක් දෙන්න මම කියන එක. හොඳයි. එතකොට මේ ධනි ගුණය කියලා කියන්නේ දැන් අපිට එක එක ශබ්ද ඇහෙද්දී ඒ ශබ්දවල මේ quality එකක් තියෙනවානේ. ශබ්දයක තියෙන quality එක. අපි සාමාන්‍යයෙන් quality of sound කියලා තමයි කියන්නේ. ඒ sound එකේ දැන් සමහර ශබ්ද තියෙනවා පැහැදිලි නැහැ. සමහර ඒවා හොඳට පැහැදිලි. අනේ පැහැදිලිභාවයේ මත රඳා පවතින ගුණය තමයි ධනි ලක්ෂණවල මේ ධනි ලක්ෂණය තමයි ධනි ගුණය ලෙස අපි අදහස් කරන්නේ. සාමාන්‍යයෙන් මේක රඳා පවතින්නේ දැන් අපි කලින් කතා කරා මතකද ස්ථාවර තරංග යටතේ මේ ස්ථාවර තරංග වල විතරක් නෙමෙයි කිසියම් වස්තුවක් ගත්තොත් එයාව කම්පණය වෙන සංඛ්‍යාත ගණනාවක් තියෙනවනේ. එයා කම්පණය වෙන අඩුම සංඛ්‍යාතේ මූලික තරණය. නේ දැන් අපි ගත්තොත් වස්තු දෙකක් හරිද? වස්තු දෙකක් ගත්තොත් ඒ වස්තු දෙක කම්පණය වෙන්න පුළුවන් ස්වභාවික සංඛ්‍යාත ගණනාවක් තියෙනවා. නේ මෙයාගේ මූලික සංඛ්‍යාතي හර්ට්ස් 100යි මෙයාගේ හර්ට්ස් 200යි කියලා හිතන්න වස්තු දෙකේ ඊට පස්සේ උපරිධාන තව හම් වෙනවානේ. අන්නේ වස්තු දෙකේ තියෙන දැන් එයාගෙන් ශබ්ද තරංග පිට වෙද්දී එයාගේ තියෙන මේ උපරිධාන මත නැත්නම් ප්‍රසංවාද අංක මත ප්‍රසංවාද අංක කොච්චරක් තියෙනවද මොන වගේ ප්‍රසංවාද සහිත සංඛ්‍යාතද තියෙන්නේ. අන්නේ ප්‍රසංවාද අංක මත තමයි එයාගේ තියෙන මේ සවුන්ඩ් එකේ ක්වොලිටි එක රඳා පවතින්නේ. ඒ කියන්නේ ධනි ගුණය වෙනස් වෙනවා. ශබ්ද තරංග දෙකක් ගත්තාම හරි දැන් අපි ගත්තොත් මොකක් හරි ප්‍රභේද දෙකකින් නිකුත් වෙන ශබ්ද තරංග දෙකක්. ඒ ප්‍රභේද දෙකෙන් නිකුත් කරන්න පුළුවන් එයාට එක එක සංඛ්‍යාත තියෙනවා ස්වභාවික සංඛ්‍යාත මූලික තාණය පළමු පරිතාණය ඔහොම දෙවනනේ ප්‍රසංවාදාංක තියෙනවා. ඒකෝනේ ප්‍රසංවාදාංක මෙයාගේ වෙනස් වෙද්දී මේ දෙන්නගේ ධනි ගුණය වෙනස් වෙනවා. මෙයාගේ නිකුත් කරන මේ ධනියේ සහ මෙයාගේ නිකුත් කරන ධනියේ තියෙන ධනි ගුණය කියන ලක්ෂණය රඳා පවතින්නේ ඒකේ තියෙන ප්‍රසංවාදාංක මත නැත්නම් උපරිධාන මත. හරි උපරිධාන සංඛ්‍යාව නේ උපරිධාන මත තමයි උපරිධාන සංඛ්‍යාව මත තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් අපි මේක ගැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. ඒක ඔය ටික විතරයි කියන්න තියෙන්නේ. ධනි ගුණය යටතේ. තාරතාවය යටතේ මේ ටික විතරයි කියන්න තියෙන්නේ. ඉතින් ඒකෝට මේ පාඩයෙන් කොටස කරන්න දෙයක් නැද්ද? නෑ අපිට මෙන්න මේ විපුලතාවය කියන එක තමයි මේක ඉගෙන ගන්න තියෙන්නේ. ගොඩක් ගැඹුරටම. මේක තමයි සමීකරණ අපිට හම්බ වෙන්නේ. මේ දෙක ගැන කෙටියෙන් තියෙන්නේ. හරි ඒකේ ලොකුවට කතා කරන්න දෙයක් නෑ ඉතින්. ඉතින් තාරතාවය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ධනි තරංගයක ඒ ධනි තරංගයේ තියෙන සංඛ්‍යාතයේ විශාලත්වයේ මත රඳා පවතින්නේ. සංඛ්‍යාතයෙන් වැඩි තරංග තාරතාවයෙන් වැඩි. පිච් එකකින් වැඩි. තාරතාවයෙන් අඩුයි කියන්නේ සංඛ්‍යාතයෙන් අඩුයි. එච්චරයි කතා කරන්න තියෙන්නේ. ධනි ගුණය කියන්නේ මොකද්ද? කිසියම් ධනි තරංග නිකුත් කරන අපි ගත්තොත් වස්තුවක් නේද? හරිද? කම්පණය වෙන එක්කෙනෙක් ගත්තොත් එයාගේ නිකුත් කරන තරංගවල තියෙන ප්‍රසංවාද අංක මත නැත්නම් උපරිධාන සංඛ්‍යාව මත. දැන් මෙයාට වඩා මෙයාගේ උපරිධාන ගාණ වැඩි වෙන්න පුළුවන්. එතකොට මෙයාගේ ධනි ගුණය වෙනස් වෙනවා. නැත්නම් අපි කෙටියෙන් කියන්නේ කිසියම් සවුන්ඩ් එකක තියෙන මේ ක්වොලිටි එක. සමහර ශබ්ද ක්වොලිටි එකකින් වැඩි නේ. ධනි ගුණය කියන්නේ ක්වොලිටි. ඒ සවුන්ඩ් එකේ තියෙන ක්වොලිටි එක. හරිද? ඒ ක්වොලිටි එක වැඩිද ක්වොලිටි එක අඩුද කියලා ඔයගොල්ලන්ට කියුවා ඒකනේ. ශබ්ද දෙකක් මේ ශ්‍රවණය කරා.
හරි ඒ වගේම තමයි ධනි ගුණයකදී කතා කරන්න තියෙන්නේ. මම දැන් මේ දෙක ආයි කතා කරන්න යන්නේ. ඒ දෙක මෙතනින් කතා කරලා ඉවරයි. ඒකේ ඇත්තටම කතා කරන්න දෙයක් නෑ ලොකුවට. ඒ වගේ තමයි සිලබස් එකේ දාලා තියෙන්නේ. හරි අපිට ධනි ලක්ෂණ වලින් මේ ගැඹුරටම කතා කරන්න තියෙන්නේ මේ විපුලතාවයේවත් හඬේ සැර නැත්නම් ලවුඩ්නස් කියන එක. හරිද? ඒක වැදගත්. අපි ඒ ගැන කතා කරන්න එන්න ඕනේ. ඊට කලින් මම පොඩ්ඩක් මේ කිව්ව දේවල් එක්ක පොඩි කොටස් ටිකක් කතා කරලා ඉන්නම් වැදගත් හින්දා. දැන් අපිට සමහර ශබ්ද ඇහෙද්දී කනට මිහිරක් දැනෙනවනේ. උදාහරණයක් කියන්නේ. කනට මිහිරක් දැනෙන හඬවල් ඔයගොල්ලන්ට මොකද මතක වෙනවා. සාමාන්‍යයෙන් සංගීත භාණ්ඩ වාදනය කරද්දී එන හඬවල් කනට මිහිරි. නේද? කම්කරු කියලා කියන්නේ එහෙමද? කනට මිහිරි. සංගීත භාණ්ඩයක් වාදනය කරද්දී ඇත්තටම සංගීත භාණ්ඩයක් වාදනය කරද්දී හැබැයි ඒක ලස්සන වාදනය කරන්න ඕනේ හරිද? සංගීතයේ භාණ්ඩ වාදනය කරන්න එක්කෙනෙක් වාදනය කරොත් නම් ඒක ඉවරයි. අහන් ඉඳලා දුවන්න හිතෙනවා නේ. හරි. ලස්සනට අපි සංගීත භාණ්ඩයක් ලස්සන කියන්නේ හොඳ ශබ්දයක් වෙන විදිහට වාදනය කරොත් ඒ වාදනයේ හඬ සංගීත භාණ්ඩයෙන් පිට වෙන්නේ හඬනේ ශබ්දයෙන් පිට වෙන්නේ ගිටාරයක් හරි ඕගන් එකක් හරි මොකක් හරි. දැන් අපි සංගීත භාණ්ඩ ගැන මේක ඉගෙන ගන්න නැහැ. එතකොට දැන් විභාග ප්‍රශ්න වලට එහෙම සම්බන්ධ වෙලා තියෙනවා ඡේද ප්‍රශ්න. හොඳට සංගීත භාණ්ඩයකින් ගත්තොත් මෙන්න මේ වගේ ලස්සනට හරිද? අපි ගත්තොත් මේ වගේ හඬක් තමයි එතකොට එන්නේ. ඒ කියන්නේ කම්කරු කියන්නේ හොඳට මිහිරි හඬක් ගත්තොත්. හරිද? මිහිරි හඬක් ගත්තොත් ඔය වගේ ලස්සනට විස්ථාපන කාල පස්තාරයේ සම්මිතික වෙනවා. ഘോഷාකාරී හඬක් ගත්තොත් මොනවද ഘോഷාකාරී හඬක් කියලා කියන්නේ? දැන් ඔයගොල්ලෝ පිරිසක් රැස් වෙලා ඉන්න තැනක ඉන්නවා. මෙතන ඉන්නවා මිනිස්සු 20ක් 30ක්. අපි මාළු කටේ වගේ කට්ටිය කතා කරනවා. කතා කරද්දී ඔයගොල්ලන්ට ඇහෙන හඬ නිකන් ഘോഷාකාරී. ඊට පස්සේ ඔයගොල්ලෝ පාරක් අයිනින්දි වාහන යනවා ශබ්දවත් දෙක එක වෙනවා. අන්න ඒ වගේ වෙලාවක ඇහෙන්නේ ഘോഷාකාරී හඬක්. හරි. ඊට පස්සේ මම මෙතන ගත්තොත් වීදුරුවක් පිගානක් අතාරිනවා. හරි අතාරින්නේ නැහැ. අතහැරියාම බිමට වැටලා බින්දිනවා. බින්දුනාමත් එන හඬක් ටිකක් නිකන් මොකද ഘോഷාකාරී හඬක් වගේ එන්න පුළුවන්. අන්න ඒ වගේ ශබ්ද තරංගයක විස්ථාපන කාල අවස්ථාවේ මෙන්න මේ වගේ එන්නේ. හරිද? ඔන්න ඔය වගේ තේරෙනවා. අර ස්මූත් නෑ ක්‍රමානුකූලව නෑ. දැන් මේකේ ක්‍රමානුකූලයි. ස්මූත් ගතිය තියෙනවා. එතකොට මිහිරි හඬක් එන්නේ. මේක ഘോഷාකාරී හඬක් නේ. රළු නිකන් රළු භාවයක් පෙන්වන්න කරනවා නේද? අන්න ഘോഷාකාරී හඬක් සහ මිහිරි හඬක විස්ථාපන කාල අවස්ථාවේ. ඒක පොඩ්ඩක් දැනගන්න බහුවර්ණ වලටම අහලා තියෙනවා. හරි. ඊළඟට දැන් අපි ගත්තොත් ඇත්තටම මේ ධනිය කියලා කියන්නේ මොකද්ද? ධනිය කියලා කියන්නේ මිනිහාගේ කන විතරක් නෙමෙයි සත්තුන්ගේ කන ගන්නත් පුළුවන්. නේද? අපිට ශබ්ද තරංග ඇහෙන්නේ කන කියන මේ අපේ ශරීරයේ තියෙන කොටස නිසානේ. මිනිස්සුන්ට ඕන සත්තුන්ට ඕන එක්කෙනෙක්ට. එතකොට ධනිය අපි අර්ථ දක්වන්නේ හරිද මේ කනෙහි සංවේදනය ඇති කරන්න පුළුවන්. කනක මිනිස් කනක විතරක් නෙමෙයි ඕනම සතෙක්ගේ කනක. හරි සංවේදනයේ ඇති කරන්න පුළුවන් මේ ශක්ති ප්‍රවේදය, ශක්ති විශේෂය. ධනිය කියන්නේ ශක්තියක් තරංගයක් නේ. ඕනම තරංගයක් ශක්තිය ලෙස ගන්නවා. තරංගයක් කියන්නේ ශක්තියක් නෑනේ. ඒතර මිනිස් කනක විතරක් නෙමෙයි ඕනම මේ කනක හරිද මේ සංවේදනය. දැන් කනට දැන් ඕගොල්ලන් මේ වෙලාවේ මම කියනවා ඇහෙන්නේ කන් නිසානේ. කන් දෙකක් නැත්නම් ඇහෙන්නේ නෑ නේද? එතකොට ඒ කන්නේ සංවේදනය ඇති කරන්න පුළුවන් ශක්ති ප්‍රවේදය අපි ධනිය ලෙස අර්ථ දක්වනවා. ධනිය තරංග ලෙස අර්ථ දක්වනවා. එතකොට දැන් කන ගැන මම මේක කතා කරන්න යන්නේ මම කියුට් එකේ දාලා දිනවා. දැන් බයෝ කරන කට්ටිය නම් ඒවා ඉගෙනගෙනත් ඇත්තේ. ඉතින් ඒවා පොඩ්ඩක් බලන්න මේ කොහොමද අපිට ශබ්ද තරංගයක් මෙතනින් ඇතුල් වෙලා මේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් කනේ මේ විභාග ගණන් තියෙනවා මම මේක පස්සේ හදන්නම් ඊළඟ වීඩියෝ එකේ. මේ කනේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවානේ. පිට කන, මැද කන, ඇතුළු කන. හරිද? ඒකට මෙතනින් ඇතුළු වෙන තරංග වේගයෙන් ඇතුළුලා මේ කර්ණ සංකේය, කර්ණ කඩා පටලේ ඔය කම්පණය වෙලා අන්නාද වෙලා තමයි ඒ තරංගය ඇතුළින් මෙයා ශ්‍රවණය කරගෙන අපිට ශබ්දයක් ලෙස දැනෙන්න සලස්වන්නේ. කන ගැනත් ඕගොල්ලන්ට වැදගත් ඉගෙන ගන්න. ඕලෙවල් කාලෙත් මම හිතන්නේ ඉගෙනගෙන ඇති. කොහොමද බයෝ කරන ළමයිට කන ගැන තියෙනවා ඉගෙන ගන්න. හරි මම විභාග ගණන් හදද්දි පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. කනේ සිදුවන ක්‍රියාවලිය. විභාග ගණනක් ඇවිල්ලා තිබ්බා. ඡේද ප්‍රශ්නය. හොඳයි. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට මේ මිනිස් කනකට දැන් ශ්‍රවණය කරන්න පුළුවන් දැන් ශබ්ද තරංග වල එක එක සංඛ්‍යාත දිනවනේ. දැන් සාමාන්‍ය අපේ මිනිහෙක්ගේ කනක් ගත්තොත් මිනිස් කනකට ශ්‍රවණය කරන්න පුළුවන් ශබ්ද තරංග වල සංඛ්‍යාත පරාසයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ශ්‍රවණය කරන්න පුළුවන් ශබ්ද තරංගයක අඩුම සංඛ්‍යාතය හර්ට්ස් 20යි. ඒ කියන්නේ හර්ට්ස් 20ට වඩා සංඛ්‍යාතයේ අඩු ධ්වනි තරංගයක් අපේ කනට වැදුනොත් අපිට ඒක සංවේදනය කරගන්න බැහැ. දැන් අපිට බැරිුණාට සමහර සත්තුන්ට පුළුවන්.
දැන් උදාහරණයක් තමයි ඔයගොල්ලෝ සමහරවිට අහලා ඇති සුනාමි තරංගය ඇති වුණාම ලංකාවේ. දැන් මිනිස්සුන්ට ඒක දැනෙන්න ගත්තේ වතුර ගොඩබිමට එද්දිනේ. නැත්නම් මුලින්ම ඒක ගැන අත්දැකීමක් තිබෙන්නේ නැහැ මිනිස්සුන්ට. දැන් ඔයගොල්ලෝ සමහරවිට අහලා ඇති සුනාමි තරංගය ඇති වෙද්දී මුලින්ම මොහොතේ වතුර අඩු වුණානේ කියන වතුර ටික ඇතුළට ගියා. ඊට පස්සේ තරංගයක් වශයෙන් ආයි තරංග මේ ජලයේ ගොඩබිමට ගලාගෙන ආවනේ. ඒතකොට ඒකෙදි මුලින්ම මේ සත්තුන් කලබල වුණා කියලා ඔයගොල්ලෝ අහලා ඉතින් සත්තුන්ට ඒක දැනුණා. ඒ කියන්නේ භූකම්පනයක් නිසා සුනාමි තරංගය ඇති වුණාම ඒ තරංගයේ හිතන්නකෝ තියෙන සංඛ්‍යාතය හර්ට්ස් 20ට වඩා අඩු වුණාම හරිද අපිට ඇහෙන්නේ නැහැ. භූකම්පනයක් වුණාට පස්සේනේ සුනාමි තරංගයෙන් පැයක් දෙකක් ගිහිල්ලා. ඉතින් දැන් අපි ගත්තොත් සත්තු කලින් කලබල වෙලා තිබ්බනේ. හරි ඒක නැත්නම් ඔයගොල්ලෝ අහලා ඇති. එතකොට කුරුල්ලෝ හරි කුරුල්ලෝ සමහර මේ ගවයෝ හරක් හරි බාල්ව වගේ උන් දැන් අපිට මේ සංවේදනය වෙන අඩුම සංඛ්‍යාතය හර්ට්ස් 20. සතුන්ට සංවේදනය වෙනවා 20ට වඩා අඩු වේවා. හරි මේකත් පොඩ්ඩක් දැනගන්න. ඒකත් මතක තියාගන්න. එතකොට දැන් මේ හර්ට්ස් 20ට වඩා අඩු ශබ්ද තරංග අපිට ඇහෙන්නේ නැහැ. කියන්නේ කණ්ඩ ඇවිල්ලා වැදුනට අපිට ඒක සංවේදනය කරගන්න බැහැ. දැන් මෙතන හිතන්නකෝ කවුරු හරි මේ ශබ්දයක් නිකුත් කරනවා හර්ට්ස් 20ට වඩා අඩුයි. ඉතින් මගේ කනට ආවට ඒක මට ග්‍රහණය කරගන්න බැහැ. හැබැයි මෙතන වෙන සතෙක්ට ඒක ග්‍රහණය කරගන්න පුළුවන්. බල්ලෙක් පූසෙක් කිටිය ඌට ඇහෙනවා. අපිට ඇහෙන්නේ නැහැ. හරි ඉතින් අපි සාමාන්‍යයෙන් මේක ගන්නවා අපිට මේ ශ්‍රවණය කරන්න පුළුවන් ධ්වනි තරංග වල සංඛ්‍යාත පරාසය හර්ට්ස් 20යි හර්ට්ස් 20000යි අතර. හරිද? මෙන්න මේ සීමාව තුල සංඛ්‍යාතයක් සහිත ශබ්ද තරංගයක් අපේ කනකට ආවොත් අපිට ඒක ශ්‍රවණය කරගන්න පුළුවන්. හරිද? හැබැයි මේ එන සංඛ්‍යාතය මේ වැඩි වෙන්න හර්ට්ස් 20 100 1000 2000 10000 කොහොම ඇවිල්ලානේ 20000ට වගේ කිට්ටු වෙද්දි කරන්න අමාරුයි ඈ. දැන් හර්ට්ස් 20000ක වගේ සංඛ්‍යාතයක් තියෙන ශබ්ද තරංගයක් කණෙන් අපි අහද්දි කනට මාර අමාරුවක් දැනෙනවා. නිකන් කන් අඩියේ පැලෙන්න ඕන වෙන්න වගේ තියෙන්නේ. හරි? ඒ වගේ අත්දැකීම් ඕගොල්ලන්ටත් ඇති. එතකොට දැන් හර්ට්ස් 20000ට වඩා වැඩි සංඛ්‍යාතයක් තියෙන ධ්වනි තරංග නැද්ද? තියෙනවා. දැන් සාමාන්‍ය බෝම්බයක් පුපුරද්දි හරි බෝම්බයක් පුපුරද්දි ඒ හරියට කවුරු හරි සමහරවිට බෝම්බේ තියෙන අර කෑලි වෙලා හානි වෙන්නේ නැතුව බෝම්බේ පිපිරීම නිසා පිටවන ශබ්දයෙන් කන පැලෙනවා කියලා කියන්නේ. හරි මේක කන පැලලා මෙහෙම ලේ එන්න ගන්නවා. ඒ වගේ අවස්ථා වෙන්න පුළුවන්. ඒතකොට බෝම්බයක් පුපුරද්දී ඒ පිටවන ශබ්ද සංඛ්‍යාතය හර්ට්ස් 20000ට වඩා වැඩි. හර්ට්ස් 20000ට වඩා වැඩි ඒවා තියෙනවා. ඒ වගේම හර්ට්ස් 20ට වඩා අඩු සංඛ්‍යාත සහිත ශබ්ද තරංග තියෙනවා. අපි මේකෙන්ද මේ තියෙන්නේ මිනිස් කනකට ශ්‍රවණය කරන්න පුළුවන් සංඛ්‍යාත පරාසය. මිනිස් කනකට ශ්‍රවණය කරගන්න පුළුවන් ශබ්ද තරංග වල සංඛ්‍යාත පරාසය. මේක සාමාන්‍ය පරාසය. මේකට වඩා අඩු සංඛ්‍යාතයක් තියෙන හරි මේකට වඩා අඩු සංඛ්‍යාතයක් තියෙන ශබ්ද තරංග වලට අපි කියන්නේ අදෝධනි තරංග. අදෝධනි තරංග. අදෝධනි තරංග. හරිද? හර්ට්ස් 20000ට වඩා වැඩි සංඛ්‍යාතයක් තියෙන තරංග වලට අපි කියනවා අතිධ්වනි තරංග. ඒක පොඩ්ඩක් මතක තියාගන්න විභාග ගණන් වල අහලා තියෙනවා අතිධ්වනි තරංග. හරි දැන් අතිධ්වනි තරංගවත් අපිට ගොඩක් තැන් වල පාවිච්චි කරනවා. අදෝධනි තරංගවත් පාවිච්චි කරනවා. සමහර අවස්ථාවල දැන් මුදේ ගැඹුරු මනින්දි මම සමහර ටියුටෝරියල් එකක් දාලා තිබ්බ ඔයගොල්ලෝ ඩොක්ටර් රාජන්යත් එක්කනේ. හරිද? ඊට පස්සේ සාමාන්‍යයෙන් අර මිනිහෙන්ගේ මේ රුධිරය යන වේගය මනින්දි ඒ වගේව පාවිච්චි කරනවා අතිධ්වනි තරංග සහ මේ අදෝධනි තරංග. හරි සමහර උපකරණ වල ඒ වගේ තරංග පාවිච්චි වෙනවා හර්ට්ස් 20000ට වඩා වැඩි ධ්වනි තරංග වල අතිධ්වනි තරංග මේ ඔක්කොම ධ්වනි තරංග අර සංඛ්‍යාත අනුව මේක වර්ග කරනවා. දැන් මේ තියෙන මිනිස් කනකට ශ්‍රවණය කරන්න පුළුවන් සංඛ්‍යාත පරාසය සාමාන්‍ය ධ්වනි පරාසය 20ට වඩා අඩු සංඛ්‍යාතයක් සහිත ධ්වනි තරංග වලට අපි කියන්නේ අදෝධනි තරංග. හර්ට්ස් 20000ට වඩා වැඩි ධ්වනි තරංග වලට කියන්නේ අතිධ්වනි තරංග. හොඳයි. දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ මේක මේ එක එක වාදන භාණ්ඩ තියෙනවා මම ටියුට් එකේ ඒක දාලා තියෙන ඔයගොල්ලෝ කියවන්නේ. දැන් අපිට සාමාන්‍ය වාදන භාණ්ඩ කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. වාදන සංගීත භාණ්ඩනේ වාදන භාණ්ඩ නැත්නම් සංගීත භාණ්ඩ. හරි එකක් තමයි මේ තත් භාණ්ඩ. තත් භාණ්ඩ. තත් භාණ්ඩ කියන්නේ මොනවද? නිකන් තතක් කම්පණය කිරීමෙන් ශබ්ද තරංග නිකුත් කරන්න පුළුවන් උපකරණයක් අපි තත් භාණ්ඩයක් ලෙස හඳුන්වනවා. තතක් කියන්නේ කම්බියක් තන්තුවක්. උදාහරණ මොනවද? ගිටාර් එක, වයලීන් එක. නේ එක වගේ එක එක මේ උපකරණ දිනන සංගීත භාණ්ඩ. ඒක අපි කරන්නේ තන්තුව නැත්නම් කම්බිය කම්පණය කරලා ගිටාරයක් ගද්දි, වයලීන් එකක් ගද්දි අපි ශබ්ද තරංග පිට කරනවා. හරිද? කම්පණය කරලා.
හරි ගිටාර වයලින්. ඊට පස්සේ අනිත් එක තමයි මේ සුසර භාණ්ඩ. සුසර භාණ්ඩ කියන්නේ මොනවද? අපි වායු මතක් කම්පණය කරලා ශබ්ද තරංග අපිට හදා ගන්න පුළුවන් නේ. වායු මතක් කම්පණය කරලා ශබ්ද තරංග පිට කරන්න පුළුවන් උපකරණ. සංකේත භාණ්ඩ තියෙනවා. මොනවද? බටනලාව. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් නේ ඕගන් එක නේ කටින් පිඹලා අපිට ශබ්ද තරංග ඇති කරන්න පුළුවන්. ඒකෙදි කම්පණය වෙන්නේ ඇතුළේ වායු මතක්. වාතය තමයි කම්පණය වෙන්නේ. හරි. ඉතින් ඔයගොල්ලෝ ඇත්තටම ස්ථාවර තරංග ඇති වෙන්නේ. ස්ථාවර තරංග ඇති වෙන්නේ. දැන් මෙතන අපි ගිටාර් එක ගත්තත් ගොඩක් වෙලාවට ස්ථාවර තරංගයක් ඇති වෙන්නේ. ඒකෙන් අපිට ශබ්ද තරංගයක් ගන්න පුළුවන්. සුසල අපි ස්ථාවර තරංග කලින් ඉගෙන ගත්තා. දැන් ස්ථාවර තරංග වල සමහර ළමයි ආලා තිබ්බා මොන වගේ එදීම්ද දෙන්නේ. මොන වගේ තැන් වල ස්ථාවර තරංග අපිට පේන්න තියෙන්නේ. ඉතින් මේ වගේ තැන් වල ඇති වෙන ස්ථාවර තරංග. සංකේත භාණ්ඩ එතන කම්පණය කරලා ගොඩක් වෙලාවට. ඊට පස්සේ අනිත් එක තමයි සමාඝාත භාණ්ඩ. සමාඝාත භාණ්ඩ කියන්නේ මොකද? සමහර ඒවා තියෙනවා මේ පටල සම්පටල කම්පණය තබ්ලා හරිද? ඊට පස්සේ අපි සාමාන්‍ය අර ගහන්නේ මේ වගේ මොකක් හරි කම්බන පටලයක් තියෙන්නේ නේ. තබ්ලාව, බෙර, දවුල්, මේ තම්මැට්ටම්. අන්න ඒවට අපි කියන්නේ සමාඝාත භාණ්ඩ. මේකේ කම්පණය වෙන්නේ එතකොට පටලයක්. සාමාන්‍ය සතෙක්ගේ හමින් ගත්ත පටල තමයි ගොඩක් වෙලාවට ඕගොල්ලෝ දන්නවා. හරිද? මේක අපිට කම්පණය කරලා ශබ්ද තරංග පිට කරන්න පුළුවන්. සුසල භාණ්ඩ කියන්නේ අපිට කටින් පිඹින්න ඕනේ නෑ. කොහොම හරි අපිට පිඹලා වාත මතක් කම්පණය කරලා ශබ්ද තරංග පිට කරගන්න පුළුවන් උපකරණ. තත් භාණ්ඩ. දැන් අපිට මේක ඇත්තට මේ තත් භාණ්ඩ ගැන චුට්ටක් තියෙනවා කතා කරන්න. මම මේකේ වැඩිපුර තොරතුරු නෝට් එකේ දාලා තිනවා. හරිද? මම අවශ්‍ය දේ විතරයි මෙතන විස්තර කරන්නේ. අවශ්‍ය කට්ටිය ඒවා ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න කියුත් එක. තත් භාණ්ඩයක මේ අපි ගත්තොත් සංඛ්‍යාත නැත්නම් අපි කියන්නේ දැන් සංඛ්‍යාතයත් එක්ක නදා පවතින්නේ තාරතාවයනේ. හරි තාරතාවය ගැන කතා කරා සංඛ්‍යාතයත් එක්ක නදා පවතින ගුණය තාරතාවය. දැන් තරංගය. හරිද? ඊට පස්සේ අර උපරිතාන සංඛ්‍යාව මතනේ ප්‍රසංවාද අංක ප්‍රමාණි මත නදා පවතින්නේ අපිට ඊළඟ ගුණය මේ දනි ගුණය කියන එකනේ. ලක්ෂණය දනි ගුණය කියන එක. මම මේක දැන් ඔතනින් පස්සේ තමයි අපි අර දෙවෙනි දනි ලක්ෂණයට එන්නේ. හරිද? විපුලතාවයවත් හඬේ සැර. මේකෙන් පස්සේ අපිට ඒකට තමයි එන්න තියෙන්නේ. ඒක තමයි ටිකක් ඉගෙන ගන්න තියෙන්නේ. අර ගණන් වලටත් එන්නේ ඒකත් එක්ක. හොඳයි. හරි. දැන් තත් භාණ්ඩයක් අපි ගත්තොත් හිතන්න මෙන්න වයලින් කම්බිය, ගිටාර කම්බිය. හරි. මේකේ දිගක් තියෙනවානේ. හරි. අපි හිතන්නේ මේක මූලික තාලයේ සහිතව කම්පණය කරමු. පොඩු එකක් නේ ඇති වෙන්නේ. ගිටාර එකේ කම්බිය. නැත්නම් වයලින් එකේ කම්බිය. ඒතර මේකේ අපි ගත්තොත් දිග තන්තුවේ කම්බියේ L. මේ වෙලාවේ නිකුත් කරන සංඛ්‍යාත F නෝට්. හරි. මේ වෙලාවේ ස්ථාපනාංගයක් නැති වෙන්නේ නේ. හරි. මේ දෙක අතලව අපි සම්බන්ධ කරලා තියෙනවා. නුඩව දෙපැත්තට. ඉතින් මෙතන අපි කම්පණය කරද්දී මෙහෙම පතණය වෙන තරංගයයි මේ දෙකේ වැදිලා එන පරාවර්තන තරංගයයි අවිස්ථාපනය වෙලා ස්ථාවර තරංගයක් ඇති වෙනවා. මැදින් කම්පණය කරොත් කුඩුවක් එන්නේ. මැදින් අල්ලගෙන මෙහෙන් කම්පණය කරොත් මෙතනත් කුඩුවයි මෙතනත් කුඩුවයි. මතකයිනේ කලින් වීඩියෝ එකේ අපි කරා. ඒතකොට මෙතන අපි තරංගායාමී කුඩු දෙකක දිගනේ තරංගායාමී කියන්නේ. එහෙනම් කුඩුවක දිග තරංගායාමීන් භාගයක් වෙනවා. ලැම්ඩා බෙදීම 2යි කුඩුවක දිග. සමානයි මේ තන්තුවේ කම්බියේ දිගට. ලැම්ඩා සමානයි 2යි. මේකට අපි දාමු ධන තරංගයේ යන වේගය v. හරිද v? v සමානයි අපිට කියන්නේ ධන තරංගයේ යන වේගය. මෙතන ඇත්තටම මේ ධන තරංගය කියන්නේ තීව්‍ර තරංගයක් කියන්නේ අපිට පිට වෙන්න ධන තරංගය ශබ්දේ මේක දිගේ යන්නේ තීව්‍ර තරංගයක්. මේක කම්පණය කරද්දී මේක දිගේ යන්නේ තීව්‍ර තරංගයක්. ඊට පස්සේ අපිට එතනින් පස්සේ තමයි ධන තරංගයේ ඇහෙන්න ගන්නෙ. හරිද? මේක දිගේ යන ධන තරංග මේ තීව්‍ර තරංගයේ ප්‍රවේගය මතකද? v සමානයි t යට m වල වර්ගමූලය. මොකද්ද t සහ m කියන්නේ? t සහ m කියන්නේ මොකද්ද? දැන් මේක වයලින් එකක් කියලා ගන්නකො වයලින් එකේ කම්බිය. දැන් ඔයගොල්ලෝ වලයි කොහොමද තීව්‍රයක් තරංගය ධන තරංගයක් ලෙස පරිවර්තනය වෙන්නේ? හරි ඒක දැනගන්න බෑ. දැන් අපි ගත්තොත් මේ දෙන්නේ ගිටාර් එක නැත්තම් වයලින් එක නේ. මම නිකන් කොහොම සරලව අඳින්නම්. හරිද? හරි මේ වගේ එකක් හිතන්නකෝ. හරි. එතකොට මේකේ මේ කම්බියක් ගමුකෝ. හරි. එතකොට මේකේ ඇතුලේ ඔයගොල්ලෝ දාන බොක්ස් එකක් තියෙනවා. වයලින් එක ඇතුලේ බොක්ස් එකක් තියෙනවනේ. පෙට්ටිය වයලින් එකේ පෙට්ටිය ඇතුලේ කුහරයක් තියෙනවා. එතකොට අපි මෙතන කම්පණය කරනවා. මෙතන කම්පණය කරද්දී මේකේ ඇති වෙන්නේ ස්ථාවර තරංගයක්. හරිද? ඒ කියන්නේ මෙතන ඇවිත් වෙනවා මේ තන්තු දිගේ ගමන් කරන තීව්‍රයක් තරංගයක්. ඔය තරංගයේ ශක්තිය මේ පෙට්ටිය වගේ තියෙනවානේ පෙට්ටිය වගේ තියෙන්නේ ඒකයි. හරි පෙට්ටිය මගින් මේක ඇතුලේ තියෙන වාත කඳ දැන් මේකේ ශක්තිය සම්ප්‍රේෂණය වෙලා හරිද? මේ ඇතුලේ තියෙන වාත කඳ කම්පණය වෙන්න ගන්නවා. වාත කඳ කම්පණය වෙද්දී එතනින් මොකක්ද ඇති වෙන්නේ? ඒ කියන්නේ මේ කම්බිය දිගේ ආපු තීව්‍රයක් තරංගයේ තියෙන ශක්තිය මේ ඇතුලේ වාතය හරහා
ඇති වෙන ඔන්න තරංගයක්. ඇතුලේ අන්වායම තරංගයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ තරංගය මේ අවට වාතයේ දිගේ අපිට කනට ශ්‍රවණය වෙන්නේ නැති වෙනවා. ඒ කනට එනවා. හරිද? කොහොමයි මේ තරංගය සම්ප්‍රේෂණය වෙන්නේ? නේද? මෙතන ඇත්තටම මුලින්ම ඇති කරේ තීව්‍රයක් තරංගයක්. අන්තිමට කනට එන්නේ දර තරංගය. අන්වායම. හරි මේක තීව්‍රයක් තරංගයක් අන්තිමට කනට එන්නේ අන්වායම. මේ බොක්ස් එක ඇතුලේ අර නිකන් කුහර අවකාශයක් තියෙනෙත් ඒකයි. ඇතුලේ හොඳට මේ තීව්‍රතාවය නිකන් වැඩි කරගෙන අපිට පුළුවන් හොඳ දර තරංගයක් මේ දර තරංගයක් හදාගන්න ඇතුලේ. ඒකයි බොක්ස් එකක් වගේ තියෙන්නේ. දැන් සමහර විද්‍යුත් ගිටාර වල ගොඩක් වෙලාවට එහෙම දකින්න අඩුයි. විද්‍යුත් ගිටාර වල ඇතුලේ වෙනම පරිපථයක් තියෙනවා. අපි මේ කම්පණය කරද්දී ඇතිවන තරංගය විද්‍යුත් ඉලෙක්ට්‍රොනික පරිපථයක් තියෙනවා. හරි කරන්ට් එකත් එක්ක වැඩ කරන්නේ විද්‍යුත් ගිටාර. ඒත් එයාට පුළුවන් ඇතුලේ වර්ධනය කරලා එළියට දෙන්න. ඒක වර්ධනය කරලා කෙලිම මයික් එකක් කරා සෙට් කරලා අපිට සවුන්ඩ් එක ඇහෙන්නේ ස්පීකර් එකක් කරා එහෙම වර්ධනය කරලා දෙන්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍ය වයලින් එකක් අපි වාදනය කරද්දී හරි ඒක කරන්ට් එකේ වැඩ කරන්නේ නැහැ වයලින් එක. ඒක වාදනය කරද්දී මේ කම්බිය දිගේ යන තරංගයේ තීව්‍රයක් තරංගයේ අර ඇතුලේ බොක්ස් එකේ තියෙන වාත කඳ මේ පෙට්ටියක් කම්පණය වෙනවා. පෙට්ටිය අංශු කම්පණය වෙනවා. පෙට්ටිය අංශු කම්පණය වීම පෙට්ටිය අංශු කම්පණය වෙන්නේ අන්වායාමව. කම්බිය දිගේ තමයි තීව්‍රයක් තරංගය එන්නේ. පෙට්ටිය අංශු කම්පණය වෙන අන්වායාම ඒක ඇතුලේ තියෙන වාතයේ ශක්තිය සම්ප්‍රේෂණය වෙලා ඇතුලේ වාතාංශුත් අන්වායාම කම්පණය වෙලා එළියට එනවා. ඒ වාතයේ දිගේ එන්නේ එළියට අර අන්වායාම තරංගයක් ලෙස දන තරංගයක් ලෙස ඇවිල්ලා අපේ කනට සංවේදනය ඇති කරනවාම අපිට හඬ ඇහෙනවා. මේ සංගීත භාණ්ඩයේ නිකුත් වෙන ස්වරය. අපි වැඩි කියන්නේ ස්වර නෙමෙයි. සාරි ඔයගොල්ලෝ සර හත දන්නවනේ. ඉතින් ඕනම සරයක් අපිට ගැළපෙන සංඛ්‍යාතය අනුව මේකේ ආර්ථිය වෙනස් කරගෙන දිග වෙනස් කරගෙන ගන්නට වාදනය කරොත් දැන් ඔයගොල්ලෝ දන්නවා ස්වර හතේ සයන්න ගත්තොත් මේකට දාලා සංඛ්‍යාතයක් තියෙනවා. සංඛ්‍යාතයක් තියෙනවා. හරි ඊට රියන්න ගත්තා නේ ගයන්න ඔයගොල්ලෝ සංගීත කරන කට්ටියට දන්නවා. ඉතින් අපි ඔය ටියුන් කරනවා කියලා කියන්නේ සංගීත භාණ්ඩයක්. දැන් අපි ඉස්සෙල්ලා සංගීත භාණ්ඩයක් අරගෙන වාදනය කරන්න කියලා ඔය ටියුන් කරන්නේ බෑ. නේ නිකන් නැත්නම් සංගීත භාණ්ඩේ වාදනය කරාට හරියට ඒ ශබ්ද තරංග පිට වෙන්නේ නැහැ. ඒ ටියුන් කරද්දී යා කරන්නේ දැන් ගොඩක් අය ඔක අත්දැකීමෙන් කරනවා. පරිපූර්ණ කෙනෙක් පරිපූර්ණ කියන්නේ මේ ගැන ගොඩක් දන්නේ කෙනෙක්. හරි මේවා පාවිච්චි කරපු එක්කෙනෙක් ගත්තොත් පරණත එක්කෙනෙක් ගත්තොත් වාදකේ යා ටක් ගාලා මේවා ටියුන් කර ගන්නවා. හරි මේවා කම්බිනිය ආදදිය වෙනස් කරගෙන දිගවල වෙනස් කරගෙන නේ. හරි ගිටාර් එකක් ගත්තා එහෙමනේ. අර ඇඟිලි තියද්දි වෙන්නේ මේවල දිගවල වෙනස් වෙනවා. දැන් එහෙම ගණන් අපිට ඇවිල්ලා තියෙනවා ඈ. ගිටාරයක් වාදනය කරද්දී හරි මම නිකන් මම පෙන්නන්න මේ තියෙන්නේ. හරි ගිටාර් එකේ කම්බිය. හරි ගිටාර් එකේ කම්බිය පිළිගන්නකො. කම්බි කීපයක් තියෙනවනේ. දැන් මෙයා වාදනය කරද්දී මේ ඇඟිලි තැන් තියෙනවනේ මේ. අන්න දැන් මෙතනින් ඇඟිල්ල මෙතනින් තිබ්බොත් කම්පණය වෙන්නේ හිතන්නකො මෙතන ඉඳන් මෙතනට කම්බිය. එතකොට හිතන්න සයන්නට දාලා සරේ නිකුත් වෙනවා. මෙතනින් ඇඟිල්ල තියාගත්තාම හිතන්න රියන්න. අන්න ඒ වගේ රියන්නට අදාළ මේ කම්පන ටික වෙනස් වුණාම පිටවල සංඛ්‍යාත වෙනස් වෙනවා. ඊට අදාළ සයන්නද රියන්නද ගයන්නද නේ ඊට අදාළ ආවේනික සංඛ්‍යාත තමයි නිකුත් වෙන්නේ. ගිටාරයේ විතරක් නෙමෙයි ඕනම සංගීත භාණ්ඩයක මේක පොදුයි. මේ සංගීත භාණ්ඩ වර්ග තුනට මොක පොදුයි. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. හරිද? දැන් එකම සංඛ්‍යාතය දැන් හිතන්නකො අපි විවිධ උපකරණ වලින් විවිධ වාදන භාණ්ඩ වලින් ගිටාර එකෙන් ඕගන් එකෙන් හරිද? ඊට පස්සේ වයලින් එකෙන් අපි සයන්න වාදනය කරොත් එකම සංඛ්‍යාතය නම් තමයි. හැබැයි ඒක අපිට කනට දැනෙන්නේ ක්‍රම තුනකටනේ. يعني ගිටාර එකෙන් සයන්න වාදනය කරද්දී සහ ඕගන් එකකින් සයන්න වාදනය කරද්දී වයලින් එකකින් සයන්න වාදනය කරද්දී මේ තුන අපිට වෙන වෙන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. හරිද? අතන මේ හඳුනා ගැනීමේ හැකියාවත් අර මම කියවනේ දැන් ධ්වනි තරංගවල ලක්ෂණ තුනක් තියෙනවානේ. තාරතාවය, විපුලතාවය, ධ්වනි ගුණය. අනේ ධ්වනි ගුණය නිසා තමයි ඒක එහෙම වෙන්නේ. ඒ ධ්වනි ගුණය කියන එකත් වැදගත්. හරිද? ඒ ධ්වනි ගුණය නිසා තමයි එකම සංඛ්‍යාතයේ සහිත අපි ගත්තොත් හඬක් වාදනය කරද්දී උපකරණ කිහිපයකින් ඒ උපකරණ කිහිපයෙන් ඇතිවන හඬවල් අපිට වෙනස්ව කියන්නේ වෙන වෙනම හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා අපේ කනට. ඒකට හේතුව තමයි මේ ධ්වනි තරංගවල තියෙන ධ්වනි ගුණය. ඒ හඬේ තියෙන ක්වොලිටි එක. මොකද ඕගන් එකකින් සයන්න වාදනය කරද්දී එක ක්වොලිටි එකක්. අර ගිටාර් එකකින් සයන්න වාදනය කරද්දී තව ක්වොලිටි එකක්. ඒක අපිට වෙන වෙනම හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒ ගුණයට අපි කියනවා ධ්වනි ගුණය කියලා. ඒ ලක්ෂණය ධ්වනි තරංගවල තියෙන වැදගත් ලක්ෂණය. ඒක ගැන අපි ගොඩක් කතා කරන්න යන්නේ නැහැ. ඔය විතරයි. කාර්යතාවයේ දුරට කතා කරන්න දෙයක් නැහැ. මේ සංඛ්‍යාතයේ මත කතාවව තින්නේ කාර්යතාවය. පැහැදිලිද? මේවත් පොඩ්ඩක් තේරුම් ගන්න. හොඳයි. මම මෙතන කියන්නේ මේකේ මේ සංඛ්‍යාතය නැත්නම් මේ තත් භාණ්ඩයක කාර්යතාවයේ රඳාපවතින සාධක මොනවද කියලා බලමු. හරි. මේ තියෙන කම්බිය. ඉතින් මට කියන්නේ මේ වෙලාවේ මේක දිගේ යන තීව්‍රයක් තරංගයේ සලකලා දානවා v = f λ. v ට දාමු
T යට m. සංඛ්‍යාත f0. තරංග ආයාමي දෙකයි. හරි අපි මේක f0 මුක්ත කරගමු. මෙතන ඕගොල්ලන්ට මතකද තව සූත්‍රයක් ඒකක දිගක ස්කන්ධය සමානයි කම්බීයේ හරස්කඩ වර්ගඵලය වතාවක් ඝනත්වය. කම්බීයේ හරස්කඩ වර්ගඵලය වතාවක් ඝනත්වය. හරි f0 වතාවක් දෙකයි. කම්බීයේ හරස්කඩ වර්ගඵලය නේ දැන් කම්බීය ලොකෝට මම අදලා පෙන්නන්නම් මෙන්න. කම්බීය මෙතන තියෙන ද්‍රව්‍යමාන කම්බීය මේ කම්බීය. මේකේ විස්කම්බයේ d. හරිද? දිග තමයි එන්නේ. ඒතර හරස්කඩ වර්ගඵලයේ phi d බෙදීම දෙකේ වර්ගයනේ. හරස්කඩ වර්ගඵලයේ phi r වර්ග. d බෙදීම දෙකේ වර්ගය. ඒතර a සමානයි phi d වර්ගයට 4. ඔය ටික වැදගත්. හරි. උතනින් පස්සේ මම අර ගත්ත සම්බන්ධයට ඔක ආදේශ කරලා බලමු. මම මේක f0 උක්ත කරගන්නම්කෝ. f0 උක්ත කරොත් 1 යට 2l නේ. 1 යට 2l t යට a රෝ aට දානවා phi d වර්ගයට 4 වතාවක් රෝ. හරිද? මෙතන ඔයගොල්ලන්ට බලන්න හැකි f0 සමානයි 1 යට 2l මේකේ වර්ගමූලය t වර්ගමූල t දෙකීම phi. කාට කියනවා මේ d වර්ගයේ වර්ගමූලය කියලා එළියට ගත හැකිනේ. d වර්ගයේ එළියට එද්දී වර්ගමූලයක් එක්ක එළියට එද්දී d වෙලා එන්නේ. d වර්ගයේ වර්ගමූල දුන්නාම d නේ. d. හැබැයි හරේ තියෙන්නේ මෙතන 4 වර්ගමූල දුන්නාම දෙකක් වෙලා ඉන්නේ. ඒතර මේ දෙකේ මේ දෙක කැපිලා යනවා නේ. හරි තාවක් ප්‍රෝ. දැන් ඔතනින් පුළුවන් මේ තත් භාණ්ඩයක තන්තු කම්පණය වන සංගීත භාණ්ඩයක තාරතාවය සංඛ්‍යාතය කියන්නේ තාරතාවයේ මත නදාපවතින්නේ. මේ තාරතාවයේ සංඛ්‍යාත මත නදාපවතින හින්දා තත් භාණ්ඩයකින් නිකුත් වන ස්වරයක තාරතාවයේ නදාපවතින ගුණ මොනවද තියෙනවා? තාරතාවයේ නදාපවතින්නේ මොන සාධක මතද? එකක් තමයි කම්බීයේ දිග. කම්බීයේ දිග වැඩි කරොත් මේ ප්‍රතිලෝමයිනේ. හරිද? සංඛ්‍යාතයේ තාරතාවය අඩු වෙනවා. කම්බීයේ හරස්කඩ වර්ගඵලය වැඩි කරොත් ඒ කියන්නේ මහත කම්බියක් දැම්මත් තාරතාවය අඩු වෙනවා. සංඛ්‍යාතය අඩු වෙනවා. ඊට පස්සේ මේ ඝනත්වයේ හරස්කඩ මෙතන අපි ගත්තොත් phi නේ phi හරි. හැබැයි ආතතිය වැඩි කරොත් තාරතාවයේ සංඛ්‍යාතය වැඩි වෙනවා. හරි ඒක ආතතිය වැඩි කරොත් වෙන්නේ ආතතිය වැඩි කරොත් සංඛ්‍යාතය වැඩි වෙනවා. හැබැයි මතක තියාගන්න දිග සහ විස්කම්බේ කම්බියේ නැත්නම් ඝනත්වයේ වැඩි කරොත් මොකද වෙන්නේ? තාරතාවයේ නැත්නම් සංඛ්‍යාතය අඩු වීමක් තමයි වෙන්නේ කරන්නේ. ඒවත් පොඩක් මතක තියාගන්න ප්‍රශ්න වලට එනවා. හොඳයි. දැන් අපි මූලික වශයෙන් ওই ටික කතා කරන්න තියෙනවා. මම දැන් මේකෙදී මේ ධ්වනි තරංග වල තියෙන ලක්ෂණ වලින් දෙකක් කතා කරා. තාරතාවයයි ධ්වනි ගුණයයි කියන ලක්ෂණ දෙක. ඒ ටික තේරෙනවානේ. දැන් අපිට තව මේක එකයි කතා කරන්න තියෙන්නේ. හරිද? ධ්වනි තරංග වල ලක්ෂණ අනිත් එක මොකද්ද? මේ විපුලතාවයේවත් හඬේසර. අපි ඒ ගැන කතා කරන්න පටන් ගමු. දැන් අපි එන්න හදන්නේ මේ ධ්වනි ලක්ෂණ වල වැදගත්ම අවස්ථාවට අපි දැන් මේ වෙද්දි ධ්වනි ලක්ෂණ දෙකක් කතා කරා. පළවෙනි එක තාරතාවය, ඊට පස්සේ කතා කරා ධ්වනි ගුණය කියන ලක්ෂණය. තව අපිට එකයි කතා කරන්න තියෙන්නේ. ඒක තමයි මේක ගොඩක්ම කතා කරන්න දෙන්නේ. මේකේ ආශ්‍රිත සමීකරණ ගණන් ටික හදද්දී වැදගත් වෙන්නේ මේ කොටස. මෙන්න මේ අපි කතා කරන්න හදන්නේ විපුලතාවය. හරි විපුලතාවය නැත්නම් අපි කියනවා හඬේ සැර ගතිය. දැන් සමහර ශබ්දවල දැන් අතරම තරංගයක් යද්දී ශක්තියක් නියන්නේ. දැන් ධන තරංගයක් යද්දී ඒකේ ශක්තියක් නියන්නේ. ඒ තරංගේ සමහර තරංග වල ශක්තිය වැඩි. හඬේ සැර ගතිය වැඩි. හරි සමහර තරංග වල හඬේ සැර ගතිය නැත්නම් ශක්තියේ යන ශක්තිය අඩුයි. අන්න ඒ අනුව අපිට කියන්න පුළුවන් මේ විපුලතාවය නැත්නම් හඬේ සැර කියන ගුණය. ඉතින් ඕක කතා කරද්දී අපිට මේකේ වැදගත් පදයක් තියෙනවා මේ ධ්වනි තීව්‍රතාවය කියන එක. අපි මුලින්ම මේක බලමු. ඒකෙන් මම ඊට පස්සේ මේ ධ්වනි තරංග වල තියෙන මේ ලක්ෂණයට එන්නම් විපුලතාවයවත් හඬේ සැර කියන එකට. මොකක්ද මේ ධ්වනි තීව්‍රතාවය කියලා කියන්නේ? ධ්වනි තීව්‍රතාවය. හරිද? තීව්‍රතාවය. අපි මේක I වලින් අංකණය කරන්නේ කැපිටල්. I වලින්. දැන් අපි හිතන්නකෝ මෙන්න තියෙනවා ධ්වනි ප්‍රභවය. මේක තමයි ධ්වනි ප්‍රභවය. දැන් මෙයා නිකුත් කරන ධ්වනි තරංග ත්‍රිමාන අවකාශය හැම පැත්තටම යනවනේ. මේ ත්‍රිමාන අවකාශය හැම පැත්තටම යනවා. ඔය ධ්වනි තරංග දැන් මෙතන ස්පීකරයක් තිබ්බොත් ඔහේ ඉන්න අයටත් ඇහෙනවා, මෙහි ඉන්න අයටත් ඇහෙනවා, වටේ ඉන්න හැමෝටම ඇහෙනවා. ඒ කියන්නේ ධ්වනි තරංග ත්‍රිමාන අවකාශයේ විහිදලා යනවා දිගටම. හරිද? එතකොට අපි ගත්තොත් දැන් මේ ධ්වනි ප්‍රභවයෙන් නිකුත් වෙන ධ්වනි තරංග මම අලීතල දාලා පෙන්නන්නම්. අර බල රේඛාව වගේනේ. හරිද? බල රේඛාව වගේ ත්‍රිමාන අවකාශයේ හැම පැත්තටම යනවා. අපි මේක සලකන්නේ ලක්ෂීය ධ්වනි ප්‍රභවයක් ලෙස. අපිට තියෙන ලක්ෂීය ධ්වනි ප්‍රභවය. හරිද? එතකොට මෙයාගේ නිකුත් වෙන ධ්වනි තරංග ත්‍රිමාන අවකාශයේ හැම පැත්තටම යනවා. කොහොම යද්දී මම ගන්නම් මේ වගේ
හරි ධනි තරංග ගලාගෙන යන දිශාවට ලම්බකව තෝරගත්තොත් කිසියම් වර්ගඵලයක් කැපිටල් A. මේ වර්ගඵලයේ තුලින් තත්තර එකකදී ගමන් කරන ධනි ශක්තියක් තියෙනවනේ. දැන් තරංගයක් යනවා කියන්නේ ඒක ශක්තියක් නේ. ගැප් වෙලා තියෙන්නේ ශක්තියක් කියන්නේ. හරිද? මම ධනි තරංග ගමන් කරන දිශාවට ලම්බකව තෝරගත්තොත් කිසියම් වර්ගඵලයක්. අපි දැන් ඇත්තට මේක අර්ථ දක්වන්නේ මෙහෙමයි. හරිද? ධනි තීව්‍රතාවය අර්ථ දක්වන්නේ මෙහෙමයි. හිතන්න මෙන්න මේ ධනි තරංග ගමන් කරන දිශාවට ලම්බකව අපි තෝරගන්නවා ඒකක වර්ගඵලයක්. ඒකක වර්ගඵලයක් තුලින් ඒකක කාලයකදී ගලා ගිය ධනි ශක්තිය මෙතනින් ගලා ගිය ධනි ශක්තිය මේ හරියේ අපි ධනි තීව්‍රතාවය ලෙස අර්ථ දක්වනවා. දැන් මට එහෙනම් ඔය අර්ථ දැක්වීමට අනුව කියන්න අපි පළවෙනි සමීකරණයට එන්න හදන්නේ. මෙතන මම සාධාරණව A වර්ගඵලයක් අරගෙන සාධාරණව T කාලයකදී ගලාගෙන ගිය ශක්තිය E නම් අපි කොහොමද එතකොට මේ හරිය ධනි තීව්‍රතාවයට ප්‍රකාශනයක් කියන්නේ. දැන් ධනි තීව්‍රතාවය කියන්නේ ඒකක වර්ගඵලයක් තුලින් ඒකක කාලයකදී ගලා ගිය ශක්තියනේ. මේ ඒකක වර්ගඵලයක් තුලින් ඒකක කාලයකදී ගලා ගිය ශක්තිය. පැහැදිලිද? මෙතන ශක්තිය අපි ගත්තොත් ජූල්. හරිද? මෙතන වර්ගඵලයේ වර්ග මීටර. ඒකක වර්ගඵලයක් තුලින් ඒකක කාලයකදී තත්පර කාලය වර්ගඵලයේ වර්ග මීටර ශක්තිය ජූල්. ගලා ගිය ශක්තිය තමයි මේ හරිය ධනි තීව්‍රතාවය ලෙස අර්ථ දක්වන්නේ. මම මෙතන සාධාරණව ධන ශක්තිය ගමන් කරන දිශාවට ලම්බකව ඒ වර්ගඵලයක් අරගෙන t කාලයක් තුළ ධන ශක්තිය ගලාගෙන ගියා නම් මට කියන්න එතකොටත් කොහොමද මෙතන ධන තීව්‍රතාවය ලියාගන්නේ? එතකොට අපි ලියද්දි මොකද කරන්න ඕනේ? දැන් මෙතනින් ගලා ගිය ධන ශක්තිය E නම් ඒ වර්ගඵලයක් තුලින් t කාලයකදී වර්ගඵලයෙන් සහ t වලින් බෙදුවාමනේ ඒකක කාලයකදී ඒකක වර්ගඵලයක් තුලින් ගලා ගිය ශක්තිය එන්නේ. අන්න මෙන්න පළවෙනි සමීකරණය. එතකොට ධනි තීව්‍රතාවයේ ඒකකයේ බලුව හැකි ඔයගොල්ලන්ට ශක්තිය බෙදීම කාලේ වෝට් I වල ඒකක. හරි මේ I කියන්නේ ධනි තීව්‍රතාවය මේක අදිශ රාශියක්. හරි මේක මාන ගන්නත් පුළුවන් ශක්තිය ජූල් වර්ගඵලයේ වර්ග මීටර කාලේ තප්පර උඩට එද්දි තප්පරයට ජූල් වර්ග මීටරයට තප්පරයට ජූල් කියන්නේ ක්ෂමතාවයෙන් අන්න වෝට් වර්ග මීටරයට වෝට් ධනි තීව්‍රතාවය ඒකකේ. මේ E බෙදීම T කියන්නේ ක්ෂමතාවයනේ. තේරුණාද? E යට T කියන්නේ P ක්ෂමතාවය. ඒ කියන්නේ මේ ධනි ප්‍රභවයේ ක්ෂමතාවයක් තියෙනවනේ. එයා තප්පරයකදී මේ ධනි ප්‍රභවය දැන් මෙයා ශක්තිය නිකුත් කරන්නේ මෙතනින් ධනි ප්‍රභවයේ ඉන්නේ. තප්පරයකට එයා කොච්චර ශක්තියක් නිකුත් කරනවද? හරි ඒක මේ හරිය අපි ධනි ක්ෂමතාවය ගත්තොත් T කියලා. හරි එතකොට ධනි ක්ෂමතාවයේ P. මෙතන ධනි ක්ෂමතාවයේ P නම් අපිට දැනන්න හැකි E යට T ට මොකක්ද දැනන්නේ? P නේ. E යට T කියන්නේ P නේ. එතකොට P දැනන්න හැකි. P යට A මෙන්න සමීකරණ ටික අපිට වැදගත් වෙනවා. පැහැදිලිද? ඉතින් ওই සමීකරණත් එක තමයි අපි දැන් මේකේ ගණන් වලට සම්බන්ධ වෙන්නේ. මේ අපි කතා කරන්න හදාන්නේ ධනි ගුණවල නේ ධනි ලක්ෂණ. ධනි ලක්ෂණවල මම ගුණ දෙකක් කතා කරා. ධනි ලක්ෂණ දෙකක් කතා කරන්නේ. තාරතාවය කියන්නේ සංඛ්‍යාතයේ මත නදාපවතින ගුණය ධනි තරංග වල. ඊට පස්සේ අපි කතා කරා ධනි ගුණය කියන ලක්ෂණය. ඒක නදාපවතින අර මම කියවනේ වෙනස් සංකේත භාණ්ඩ වලින් එකම ස්වරය එකම සංඛ්‍යාතයේ නිකුත් කරද්දී අපිට ඒවා වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්. හරිද? ඒකට අපි කියන්නේ ධනි ගුණය. ඒක රඳාපව දෙන්නේ එතන තියෙන මූලික මේ උපරිධානනේ ප්‍රසංවාද උපරිධාන මත. හරි. මේ අපි කතා කරන්නේ අනිත් ලක්ෂණය. ධනි ලක්ෂණවල ඊළඟ එක හරිද? විපුලතාවයේවත් හඬේ සැර. ඒකට වැදගත් වෙන්නේ මම දැන් කිව්වා හඬේ සැර කියන්නේ ශබ්ද තරංගයක ගැඹිලා තියෙන ශක්තිය මත රඳාපවතින ගුණය ඇත්තටම. හඬේ සැර ගතිය විපුලතාවයේ. ඒ ශක්තිය ගැන කියද්දී අපිට වැදගත් වෙනවා ධනි තීව්‍රතාවය කියන පදෙමේ. මොකද ධනි තීව්‍රතාවයෙන් හැඟවෙන්නේ ශක්තියක්. ඒකක කාලයකදී කිසියම් ඒකක වර්ගඵලයක් තුලින් ගලා ගිය ශක්තිය නේ ධනි තීව්‍රතාවය ලෙස අපි අර්ථ දක්වනවා. ඉතින් අපිට දැන් මෙතනින් අපි දැන් මේ කිසියම් වර්ගඵලයක් නිකත් එතකොට මෙයාගෙන් නිකුත් වෙන මුළු ශක්තියම අහුවෙන්නේ නැහැ නේ මෙතෙන්ට. මට ඕනේ මෙයාගෙන් නිකුත් වෙන මුළු ශක්තියම ගන්න. එහෙනම් මට මෙයාව සම්පූර්ණ වර්ගඵලයක් පාවිච්චි කරලා ආවරණය කරන්න වෙනවා. දැන් මෙයා නිකුත් කරන ශක්තිය හැම පැත්තටම යනවනේ. ඒකින් කොටසක් නේද මෙතනින් යන්නේ. ඒක තේරෙනවද? කොටසක් මෙතනින් යන්නේ. මම දැන් සම්බන්ධයක් ගන්න හදනවා මෙයාගේ ධනි ක්ෂමතාවයේදී නම් AP මේ P සමාන වෙන්නේ නැහැ කියලා තේරෙනවද?
ඇයි මෙයා තප්පරයකට දැන් හිතන්න ජූල් 10 10 නිකුත් කරනවා. තප්පරයකට ජූල් 10 10 නිකුත් කරද්දී හිතන්න මෙතනින් යන්නේ තප්පරයට ජූල් 1යි. තප්පරයකට මේ වර්ගඵලයෙන් යන්නේ ජූල් 1යි. තව මෙහෙනුත් ජූල් 1ක් යනවා. මෙහෙනුත් ජූල් 1ක් යනවා නේ. කොහොම ජූල් 10ම කවර් වෙන්න මට කියන්න මොන වගේ වර්ගඵලයකින් මේක ආවරණය කරා නම් හරිද? අර ගවුස් ප්‍රමේයත් මතකද? මම මේක ආවරණය කරනවා ගෝලීය පුෂ්ඨයකින් අන්න. ඒතර ගෝලීය පුෂ්ඨ වර්ගඵලය තමයි ඊට දාන්න ඕනේ. ඒතර ලක්ෂීය ධනි ප්‍රභවයේ කේන්ද්‍ර කරගත් නේද? මම මේක ආවරණය කරගත්තොත් ගෝලීය පුෂ්ඨයකින්. හරි මෙතනට දුර අපි ගත්තොත් R කියලා ගෝලීය පුෂ්ඨයකින් මම මේක ආවරණය කරගත්තා. මට කියන්නේ මේකේ වර්ගඵලය ඕගොල්ලෝ දන්නවා ගෝලයක වර්ගඵලය 4යි 5 R වර්ග. ගෝලයක වර්ගඵලය ගෝලීය පුෂ්ඨය. දැන් මට කියන්නේ මෙයාගේ ක්ෂමතාවය P නම්. දැන් මෙයාගේ ක්ෂමතාවය P කියලා ගත්තොත් ඒ ක්ෂමතාවයෙන් අපිට අහු වෙනවා නේද මේ මුළු වර්ගඵලයටම අදාළව. ඇයි දැන් මෙයා තප්පරයකට ජූල් 10ක් පිට කරනවා නම් හරි මේ තරංග ලම්බ කෝණයක් නෙමෙයි ගෝලීය පුෂ්ඨයට ලම්බ කෝණයක් නේ. හරි වර්ගඵලයක් ලම්බකයි. එතකොට මට කියන්න මුළු 4යි 5 R වර්ගඵලය තුලින් තප්පරයකදී යන ධන ශක්තිය කොච්චරද? මේකේ ක්ෂමතාවය ගන්නකො වොට් 10යි කියලා ධන ප්‍රභවය. එයා තප්පරයකට සෑම තප්පරයකටම ධන තරංග නිකුත් කරද්දී ජූල් 10ක් පිට කරනවා. ධන තරංග වල ශක්තිය තප්පරයකට ජූල් 10 10 පිට කරනවා. ඒ 10 හැම පැත්තටම යනවනේ බෙදලා. එතකොට මේ වර්ගඵලය තුලින් යන මුළු ශක්තිය වල එකතුව ගත්තොත් තප්පරයකට 10ක් එනවා කියලා තේරෙනවා. අර කලින් අපි පොඩි වර්ගඵලයක් ගත්තේ. එතකොට එතන ක්ෂමතාවයේ මේ ධනි ප්‍රභවයේ ක්ෂමතාවයේ සමාන වෙන්නේ නැහැ කියලා තේරෙනවනේ. දැන් ධනි ප්‍රභවයේ ක්ෂමතාවය P නම් මේ මුළු වර්ගඵලයම අපි ගත්තාම මේ වර්ගඵලය තුලින් යන තප්පරයකදී යන ධන ශක්තියත් Pම තමයි වෙන්නේ. ඒක තේරෙනවද? අන්න ඒකයි මුළු වර්ගඵලයෙන් මම දාගත්තේ. එතකොට දැන් මම මේ හරියේ මේ පුෂ්ඨය මත ලක්ෂයක මේ ගෝලීය පුෂ්ඨය මත ලක්ෂයක ධනි තීව්‍රතාවය ගන්න හදන්නේ ධනි ක්ෂමතාවය Pම තමයි. ධනි ප්‍රභවයේ ක්ෂමතාවයම තමයි. හරි අපි ශක්තිය හානියක් වෙන්නේ නැහැ කියලා සැලකුම. ඒ කියන්නේ මෙහෙම වෙද්දි ශක්තිය හානි වෙන්නේ නැහැ. ශක්තිය පැතිරලා යනවා. හරි පැතිරලා යනවා. බල රේඛාව වගේ හිතන්න. එතකොට දැන් මගේ අර්ථ දැක්වීමට අනුව මේ හරිය ධනි තීව්‍රතාවය I සමානයි. හරි මෙතනින් යන ශක්තිය E නම් නැත්නම් අපි දාමු අර සූත්‍රනේ මතකද E සමානයි E යට P කියන්නේ P නේ. P යට ඒ දාමු. මේක පාවිච්චි කරලා ගමු. අරද දැම්මත් හරි. හරි ඉතින් මෙතනින් E ශක්තියක් ගියා නම් මේ මුළු වර්ගඵලයෙන්ම T කාලයක් තුල E යට AT E යට D කියන්නේ P නේ. තප්පරයකට E ශක්තිය මේ මුළු වර්ගඵලයෙන්ම අපි සලකන ඉඳා දැන් කොහොමද හරි පොඩි වර්ගඵලයක් සලකුවක් තමක් නෑ මම කලින් මේ පොඩි වර්ගඵලයක් සලකලා. එතකොට එතන ක්ෂමතාවය නේ එතන ශක්තිය ගියේ E ක්ෂමතාවය P කියලා ගත්තේ. දැන් මෙතන මුළු ක්ෂමතාවෙම අහු වෙනවා. ධනි ප්‍රභවයේ මුළු ක්ෂමතාවෙම අහු වෙනවා. මොකද සම්පූර්ණ වර්ගඵලයම ගත්තා. P යට ඒ කියන්නේ අන්න මේකේ වර්ගඵලය මේ පුෂ්ඨේ. බලන්න ශක්තියට ලම්බකව සෙට් වෙනවා නේද මේ? يعني රේඛාවේ එහුවොත් අර ඒ වගේ ශක්තියට ලම්බකයි. හරිද මේ වර්ගඵලයට ලම්බකයි. වර්ගඵලය ගෝලයක ගෝලීය පුෂ්ඨයක 4යි 5යි R වර්ග. ඉතින් මෙන්න මේක තමයි අපි ඊළඟ සම්බන්ධයේ ගණන් වලට වැදගත් කරනවා. අපි මේක වැදගත්. ඉතින් මේක තමයි අපි උනක් කරලා පාවිච්චි කරන්නේ. අපි ගන්නේ ලක්ෂීය ධනි ප්‍රභව. අපේ සිලබස් එකේ තියෙන්නේ. එතකොට ඉතින් කරන්න දෙන්නේ ලක්ෂීය ධනි ප්‍රභවයේ ඉඳන් සිම්පල් R වලින් P ලක්ෂයක ධනි තීව්‍රතාවය ඇහුවොත් I සමානයි ධනි ප්‍රභවයේ ක්ෂමතාවයේ බෙදීම 4යි 5යි R වර්ග. මතක තියාගන්න. එතකොට P කියන එකයි 4යි 5 කියන එකයි නියතයි. මෙයා සෑම විටම තප්පරයකට ජූල් 10 10 පිට කරනවා නම් P නියතයි. මෙයාගේ ක්ෂමතාවය නියතයි. එයා තප්පරයකට පිට කරන ටික තමයි මේ වර්ගඵලයෙන් යන්නේ. නේ? මුළු වර්ගඵලයෙන්. ඒක නියතයි. 4යි 5යි නියතයි. එතකොට I සමානුපාතිකයි මොකද වෙන්නේ? 1ට R වර්ගයක. එහෙනම් ඒකෙන් අපිට කියෙන්නේ මම පස්තාරයක් ඇන්දුත් නේ ඈතට යන්න මොකද වෙන්නේ ධන ප්‍රභවයේ ඉඳන් ඈතට යන්න ධනි තීව්‍රතාවයේ ප්‍රතිලෝම සමානුපාතිකයි වර්ගයට එන්න අඩු වෙලා අන්තිමට බිඳුවක් කරා ඉන්න පුළුවන්. ධන තීව්‍රතාවයේ අතිශයක් මේ පැත්තට යන්නත් ඕක තමයි එන්නේ. නේ? අර වර්ග ප්‍රතිලෝම පස්තාරයක් නෙමෙයි ඍජු කෝණාශ්‍ර බහුඵලයක්. ඔන්න දුරත් එක්ක ධනි ප්‍රභවයේ ඉඳන් ඈතට යන්න ධනි තීව්‍රතාවයේ එන්න අඩු වෙනවා ශ්‍රීක ලෙස. ඉතින් මේ ශක්තිය ඈතට යන්න විහිදලා යන වර්ගඵලය වැඩි වෙනවනේ. දැන් හිතන්නකෝ මෙතනින් තප්පරයකට ජූල් 10ක් පිට වුණාම මේ හරිය ගෝලීය පුෂ්ඨයක් යනකොට ඒක තුලින් යන ශක්තිය දැන් තප්පරයකට ජූල් 10යි. ඒක අපි පොඩි ඒවාට බෙදුවාම මෙතන හිතන්නකෝ දැන් ජූල් 1ක් විතර යනවා කියලා මෙතනින්. තව මෙහෙත් වගේ දුරකින් අපි ගෝලීය පුෂ්ඨයක් යනහම මේක ආයේ මෙහාට එද්දි ඒක මෙහාට එද්දි මේ වගේ වර්ගඵලයක් ගත්තොත් මෙතනින් දශම ගානක් වගේ යන ජූල් තේරෙනවද? අර එන්න අඩු වෙනවා. ඒකට වර්ගඵලයක් තුලින් යන ශක්තිය එන්න ඈතට යන්න අඩු වෙනවා.
එහෙනම් ධන තීව්‍රතාවය මොකද වෙන්නේ? එන්නේ ඈතට යන්න අඩු වෙනවා. හරිද? ඉතින් අපි ධන ප්‍රභවයේ ඉඳන් ලක්ෂ දෙකක් ගන්නවා. ඔන්න ධන ප්‍රභවයේ ඉඳන් ලක්ෂ දෙකක් ගත්තොත්. හරිද? එක ලක්ෂයක් මම ගන්නවා සිම්පල් R1 දුරින් පිට ලක්ෂයක්. එතන ධන තීව්‍රතාවය I1. තව ලක්ෂයක් ගන්නවා සිම්පල් R2 දුරින් පිට ලක්ෂයක්. එතන ධන තීව්‍රතාවය I2. මම අහනවා I1 I2 අතර සම්බන්ධය මොකක්ද? හරි දැන් මේක සිම්පල් R දුරින් නැත්නම් R1 කියලා ගමු මේක R2. ඉතින් මෙතන ධන තීව්‍රතාවය ලියුව හැකිනේ I1 සමානයි P යට ධන ප්‍රභවයේ ක්ෂමතාවය තමයි මෙතන දෙද්දින්නේ P යට 4යි පයි R1 වර්ග. I2 මෙතන ධන ක්ෂමතාවය ධන ප්‍රභවයේ නම් හරි R2 දුරින් එතන ධන තීව්‍රතාවය I2 සමානයි ඒ P වනේ ධන ක්ෂමතාවය වෙනස් වෙන්නේ නැහැ. මෙයා නිකුත් කරන තප්පරයක නිකුත් කරන ශක්තිය අපි B කියලා ගත්තේ. තේරුණාද? P යට 4යි පයි R2 වර්ග. මම මේ දෙක බෙදනවා. I1 යට I2 බෙදද්දී P යට 4යි පයි P යට 4යි කැපිලා ගිහිල්ලා මෙතන උඩයට මාරුලා ඉන්නවා R2 වර්ගයට R1 වර්ග. දැන් ඊගා හිතන්නකො R2 සමානයි 2යි R. R1 සමානයි R කියලා ගත්තොත් මොකක්ද වෙන්නේ? R2 ට දැන් මෙහෙක 2යි R. ඒකේ වර්ගය. R1 ට දාන්න R. ඒකේ වර්ගය. මෙතන එතකොට දෙකේ වර්ගය 4යි R වර්ගයට R වර්ග. R වර්ග කැපිලා ගියාම 4යි. I1 සමාන වෙනවා 4 වතාවක් I2. ඔය වගේ බහුවර්ණ වලට එහෙම එනවා. සාසන්දනය කරන අවස්ථානේ. එතකොට ධන ප්‍රභවයේ ඉඳන් R දුරකින් පිට ලක්ෂයක ධන තීව්‍රතාවයෙන් හරිද? 4න් පංගුවක් වෙනවා නේ. I2 උක්ත කරොත් කීයද? I2 උක්ත කරොත් I1 බෙදීම 4යි. ධන ප්‍රභවයේ ඉඳන් R දුරකින් පිට ලක්ෂයක් ගත්තොත් මේ ධන ප්‍රභවයේ. ධන ප්‍රභවයේ ඉඳන් සිම්පල් R දුරකින් පිට ලක්ෂයක ධන තීව්‍රතාවය I නම් ධන ප්‍රභවයේ ඉඳන් 2යි R දුරකින් පිට ලක්ෂයක ධන තීව්‍රතාවය I බෙදීම 4ක් වෙනවා. අපිට පස්තාරේ බලන්නත් තිබ්බෝනේ. ඇයි පස්තාරේ මතකද මේ දුරත් එක්ක ධන තීව්‍රතාවය? මෙන්න R දුරින් ඉති. හරිද? R දුරින් ඉති ධන තීව්‍රතාවය. I මේක අපි 2යි R දුරට එද්දි මොකද වෙන්නේ? 2යි R දුරට එද්දි මේක I බෙදීම 4ක් දක්වා අඩු වෙනවා. එන්න ශ්‍රීකලස අඩු වෙනවා. මොකද දුරේ වර්ගයටනේ ප්‍රතිලෝම සමානුපාතික වෙන්නේ. R දෙගුණ වුණාම දුර ධන තීව්‍රතාවය 4න් පංගුවකින් අඩු වෙනවා. පැහැදිලිද? හරිද? මට කියන්නේ මෙතන 3 ගුණයක් වුණොත් ආ. ඒ කියන්නේ 3යි R දුරින් ආවොත් මොකද වෙන්නේ? I යට කීයද? 9ක් වෙනවා. නේ 3 වර්ගයේ 9. 9න් තමයි ඒක බෙදෙන්නේ. එන්නේ ඈතට යන්න මේ 3යි R දුරින් ගත්තොත් I යට 4 දක්වා අඩු වෙනවා ධන තීව්‍රතාවය. ඈතට යන්න ශ්‍රේණික ලෙස අඩු වෙනවා. අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න දැන් ගණන් වලට වැදගත්. ඊට පස්සේ මේ ධන තීව්‍රතාවය කියන එක ඒ ධන තරංගයේ දැන් මේ ධන ප්‍රභවයෙන් නිකුත් කරන ධන තරංගයේ අපි ගත්තොත් විස්තරයක් තියෙනවානේ. මේ ඇත්තටම තරංගයක ශක්තියත් එක්ක බැඳී පවතින ගුණය තමයි තරංගයේ අපි සාමාන්‍යයෙන් කියන්නේ විස්තරය. විස්තරය තරංගයක විස්තරය ගත්තොත් දැන් හිතන්න මෙන්න එක තරංගයක විස්තරවන කාල පස්තාවය. හරි. මෙන්න තව තරංගයක විස්තරවන කාල පස්තාවය. දැන් මේ දෙක සංසන්දනය කරන්න බලන්න පුළුවන්ද? හරි මේක අපි ගත්තොත් මෙන්න විස්තරවන කාල පස්තාවය. එතකොට මේකේ විස්තරය අපි ගත්තොත් මේකේ A1 විස්තරය. මේකේ විස්තරය A2 විස්තරනේ. මධ්‍ය පිටුමේ ඉඳන් ශීර්ෂයකට හරි නිම්නයකට හරි දුර වගේනේ. එහෙම හිතන්නකෝ. මේ උපරිම විස්ථාපනයට දින දුර. මේ විස්ථාපන කාල පස්තාවය එතන තියෙන්නේ තරංග දෙකක මේක P තරංගේ මේක Q තරංගේ. එතකොට මම අහනවා A තරංගය සංඛ්‍යාද ගත්තොත් නම් නිකන් වෙනසක් නැහැ නේ සංඛ්‍යාද? අර සංඛ්‍යාද ගන්නව සමානයි කියන එක. අර සංඛ්‍යාද සමාන නම් මොකද වෙන්නේ? අන්න මේ සංසන්දනය කරන ප්‍රශ්න අහන්නේ. මේ තරංග දෙකේ සංඛ්‍යාද සමානයි මේකේ මේ චක්‍රය ඇති වෙද්දි මේකේ චක්‍රයක් ඇති වෙනවා. සංඛ්‍යාද සමානයි. ආවර්ත කාල සමානයි. සංඛ්‍යාද සමානයි. මෙයාගේ ආවර්ත කාලයයි මෙයාගේ ආවර්ත කාලයයි සමානයි. මම අහනවා P සහ Q තරංග දෙකේ සංඛ්‍යාද සමාන නම් තාරතාවයට මොකද හිතෙන්නේ? තාරතා සමානයි. ඒ සංඛ්‍යාද සමාන නම් තාරතා සමානයි. හරිද? අපිට හැබැයි ධන ගුණය සමානද කියලා කියන්න අපි දන්නේ. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මම අහනවා තරංග දෙකෙන් කාටද වැඩි ශක්තියක් තියෙන්නේ? කියන්නේ වැඩි හඬේ සැර වැඩි විපුලතාවයක් තියෙන්නේ මොකටද? අන්නර උඩ තරංගයයි විස්තරය වැඩිනේ. දැන් තීව්‍රතාවයේ මතක තියාගන්න ධන තරංගයක ওই තීව්‍රතාවය කියන එක. තීව්‍රතාවය කියන එක හරිද? ඒ තරංගයේ විස්තරයේ වර්ගයට අනුලෝම සමානුපාතික වෙනවා. ධන තීව්‍රතාවයේ සමානුපාතිකයි තරංගයක විස්තර වර්ගයට. මෙතන සමීකරණයක් ගන්න නියත k හරිද?
i සමානයි k වර්ග. ඔකත් මතක තියාගන්න බහුවර්ණ වලට. හරිද? එතකොට මම ගත්තොත් මේ තරංගයේ විස්තාරය a1 දැන් තීව්‍රතාවයේ i1. හරිද? මේ තරංගයේ විස්තාරය a2 දැන් තීව්‍රතාවයේ i2. මම මේක පාවිච්චි කරනවා. මේ තරංගයටයි මේ තරංගයටයි ආදේශ කරනවා. i1 සමානයි k a1 වර්ග. මෙයාට ආදේශ කරොත් i2 සමානයි k a2 වර්ග. මේ දෙක බෙදන්න. අර ඔය වගේ සංසන්දනය කරන බහුවර්ණ එනවා විතරම ඈ පේපර් එකේ අනිවාර්යෙන් ගානක් එනවමයි. මේකේ බහුවර්ණයක් එනවමයි හැම පේපර් එකකම ඒක දෙනවා බලන්න. පාස් පේපර්ස් අර k මේ දෙක බෙදන්නේ. k කැපිලා නැත්නම් බෙදන්නේ මොකක්ද එන්නේ? a1 වර්ගයට a2 වර්ග. නිකන් හිතන්නකෝ මෙයාගේ විස්තාරය අඩක් නෙවෙයි. මෙයාගේ විස්තාරය නිකන් හිතන්නකෝ 2a මෙයාගේ විස්තාරය a. දැන් දාලා බලන්න. එතකොට a1 කියන්නේ 2a. 2a වර්ග. a2 කියන්නේ a. මෙතන a වර්ග කැපිලා යනවා 2a වර්ගය 4යි. දැකද? ඒතර i1 පළවෙනි තරංගයේ ධන තීව්‍රතාවය සමානයි 4 වතාවක් දෙවෙනි තරංගයේ ධන තීව්‍රතාවය. ඒ වගේ සම්බන්ධතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. බහුවර්ණ වල තමයි ඔය ඉන්නේ. ඒකත් මතක තියාගන්න. හරි. එතකොට දැන් අපි මේ කතා කරේ ධන තරංගයක ධන මේ තීව්‍රතාවය කියන එක. ඉතින් අන්නේ ධන තීව්‍රතාවය කණෙහි ඇති කරන සංවේදනය. හරි. ධන තරංගයක ධන තීව්‍රතාවයක් තියෙනවනේ. ඒක සාමාන්‍ය ඈතට යන්නේ නැහැ අඩුනා. නේ? ධන ප්‍රභවයේ ඉඳන් දැන් මම කතා කරද්දී මේ කටහඬ ඈතට යන්න ඔක ව්‍යාප්ත වෙනවනේ. එන්නේ ව්‍යාප්ත වෙන වර්ගඵලය වැඩි වෙන්න ධන තීව්‍රතාවය එන්න අඩු වෙනවා. අඩු වෙලා ගිහිල්ලා මම කතා කරන හඬ දිගට නැහෙනවද? ඇහෙන්නේ කිසියම් සීමාවක් යනකම් ප්‍රශ්නාවේ මතකනේ කිසියම් සීමාවක් යනකම් ගිහිල්ලා මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඒකක් කියන්නේ මේ දැන් අපි එන්න හදන්නේ අපි අර ගුණයනේ ධනි තරංග වල ලක්ෂණ තුනක් තියෙනවානේ. හරිද? කාර්යතාවය ඊට පස්සේ විපුලතාවය නැත්නම් හඬේ සැර කියන එක අනිත් එක ධනි ගුණය. පළවෙනි එකයි අන්තිම එකයි මම කලින් කතා කරා. දැන් අපි එන්න හදන්නේ දෙවෙනි ලක්ෂණය විපුලතාවයෙන්වත් හඬේ සැර කියන එකට. ඒකට එන්න මේ වටපිටාව තමයි මම කිව්වේ. මෙන්න මේ කිව්ව ධනි තීව්‍රතාවය කියන එක තමයි අපි ඒක පාවිච්චි කරලා තමයි මේ විපුලතාවය කියන ගුණය අර්ථ දක්වන්නේ. එතකොට ධනි තරංගයක තියෙනවනේ මම දැන් කිව්වා ධනි තීව්‍රතාවය. ඒ ධනි තීව්‍රතාවයේ කණී යටි කරන සංවේදනයට අපි කියනවා විපුලතාවය කියලා. හරි පැහැදිලි. දැන් හොඳයි. ඔතනින් පස්සේ දැන් අපි අර්ථ දක්වන විදිහ තේරුණානේ. ඒ කියන්නේ ධනි තීව්‍රතාවය කණී යටි කරන සංවේදනයට අපි කියනවා ඒ ශබ්දයේ තියෙන සැරගතිය නැත්නම් විපුලතාවය කියලා. හරිද? එතකොට මේ විපුලතාවය කියන එක රඳාපව දෙන්නේ ධනි තරංගයක විස්තාරය මත. මොකද විස්තාරය තමයි ශක්තියත් එක්ක තරංගයක බැඳී පවතින ගුණය. ශක්තිය වැඩි වෙන තරමට එයාගේ විපුලතාවය වැඩි වෙනවා, හඬේ සැර වැඩි වෙනවා. හරිද? සැර හඬක් කියන්නේ ශක්තිය වැඩි හඬක්. හොඳයි. එතකොට දැන් අපිට මම දැන් කිව්වා මිනිස් කාණකට දැන් අන්න තව දෙයක් තියෙනවා මෙතන වැදගත්. මිනිස් කාණකට ශ්‍රවණය කරන්න පුළුවන් ශබ්ද තරංග වල සංඛ්‍යාත පරාසයක් තියෙනවානේ හර්ට්ස් 20යි 20000යි අතර. ඔය වගේ මම දැන් මෙතන කතා කරද්දී මගේ හඬ වුණ මම දැන් මෙතනින් කතා කරනවා. මගේ ශබ්ද කඩේ පිට වෙනවනේ. මම කතා කරනවා නිකන් මේ මම අර පොඩ්ඩක් කොහෙන්ද? අර ඒක මම කතා කරද්දී මගේ කඩින් පිට වෙන ශබ්දය මෙහා නිතරද යන්නේ නැහැනේ. හැම පැත්තටම යනවා. මගේ කට හිතන්න ලක්ෂීය ප්‍රභවයක් කියලා. හැම පැත්තටම ඇහෙනවා. හැබැයි ඒක හඬ යද්දී අර වර්ගඵලය වැඩි වෙනවනේ ඈතට යන්න පැතිරෙන වර්ගඵලය වැඩි වෙන හින්දා ඒකක වර්ගඵලයක් තුලින් ඒකක කාලයකදී යන ශක්තිය අඩු වෙනවනේ. ඒකක වර්ගඵලයක් තුලින් යන ශක්තිය එන්න අඩු වෙනවා. ඒකයි තීව්‍රතාවය ඈතට යන්න අර ප්‍රස්තාවය මතකයිනේ. ධනි තීව්‍රතාවය ඈතට යන්න අඩු වෙනවා. හරි මේ කටින් පිට වෙද්දී. ඔහොම ඈතට යන්න අඩු වෙනවා. මොකද i සමානුපාතික වෙන්නේ 1ට දුරේ වර්ගයට. හරි වක්‍ර ප්‍රස්තාරයක් නෙමෙයි. මම අඩු වෙලා ගිහිල්ලා අන්තිමට නැතුවම යනවා. ඒ කියන්නේ මගේ හඬ දැන් හරි. මම කතා කරද්දී මම කතා කරනවා. මම මෙතන කතා කරද්දී මගේ කටින් ශබ්දේ පිට වෙනවා. හැම පැත්තටම යනවා. මම තව එක්කෙනෙක්ට කියනවා මගෙන් ටික ටික ඈතට යන්න කියලා. මගේ හඬට ශ්‍රවණය දෙන ගමන් මගේ හඬ අහන ගමන් ටික ටික ඈතට යන්න කියනවා. එයාට දැනෙන්නේ මොකක්ද? මම කතා කරද්දී එයා ටික ටික ඈතට යනවා. එයාට මම කතා කරන මේ ක්ෂමතාවය වෙනස් කරන්නේ නැහැ. එකම ක්ෂමතාවයකින් කතා කරනවා. මගේ ශබ්දේ වැඩි අඩු කරන්නේ නැතුව මම කතා කරන මේ ශබ්ද මේ මට්ටමක් තියෙනවානේ. ක්ෂමතාවයක් තියෙනවානේ. මගේ කටින් ශබ්ද තරංග පිටවන ශක්තිය තියෙනවානේ තත්පරයක. ඒක මම නියතව තියාගෙන කතා කරනවා. දැන් කතා කරනවා වගේ. ඒත් එයා ඈතට යනවා. එයාට ඈතට යන්න මොකද වෙන්නේ? ඈතට යන්න ධනි තීව්‍රතාවය අඩු වෙනවනේ. ඈතට යන්න අපි දන්නවා ධනි තීව්‍රතාවය අඩු වෙනවා.
සමීකරණය මතකයිද? I සමානයි E යට A වතාවක් T. E යට T කියන්නේ ක්ෂමතාවය. P යට A. අර අපි ගෝලීය වර්ගඵලය සලකුණු හින්දා අපි දාන්නේ මුළු ක්ෂමතාවයම අල්ලගන්න වර්ගඵලයට 4යි පයි R වර්ග. මේක තමයි සම්බන්ධය. ඈතට යන්න ක්ෂමතාවයෙන් මේ ක්ෂමතාවයෙන් මේ තීව්‍රතාවය අඩු වෙනවා. දැන් හිතන්න මෙයා. දැන් මං ගෝලි මිනිස් කණකට ශ්‍රවණය කරන්න පුළුවන් සංඛ්‍යාත පරාසය දිනවනේ. හර්ට්ස් 20යි 20000යි. හර්ට්ස් 20000ට වඩා වැඩි ශබ්දයක් ආවොත් කන්නඩිය පැලලා යනවා. අහන්න පුළුවන් ඒ අවසාන ඇහිල්ල. හරිද? බෝම්බයක් උඩට මං කලින් කිව්වනේ. හරි කන් බෙරේට හානි වෙනවා. හර්ට්ස් 20ට වඩා අඩු ඒවා ඇහුණාට අපිට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ කනේ වදිනවා වැදුනට අපිට ඒක දැනෙන්නේ නැහැ. හරිද? දැන් ඔය වගේම මතක තියාගන්න මිනිස් කනකට ශ්‍රවණය කරන්න පුළුවන් ඔය තරංගවල දැන් සංඛ්‍යාත පරාසය වගේම ඕකේ තියෙනවා මේ සංඛ්‍යාත පරාසය. සංඛ්‍යාත පරාසය. ඔය වගේම ධනිතීව්‍රතා පරාසයක් තියෙනවා. හරිද? දැන් මම කියවනේ මේකේ ශක්තිය දැන් ධනිතීව්‍රතාවය එන්නේ අඩු වෙනවා දැන් හිතන්න මිනිහා මෙතන ඉන්නවා. හරි මේ වගේ තැනක දැන් අපි ගත්තොත් මීටරයක් මීටර දෙකක් කොහොම ඈතට යද්දී එයාට කිසියම් වෙලාවක මගේ හඬ ඇහෙන්නේ නැති වෙන්න ගන්නවානේ. අන්න ඒ හඬ ඇහෙන්නේ නැති වෙන්න ගන්නේ මේක ඇවිල්ලා බිඳුවන තැනද? ඒ කියන්නේ ඈතට යන්න දැන් ඔයගොල්ලෝ දන්නා ධනිතීව්‍රතාවය අඩු වෙනවා. අඩු වෙලා ඔක බිඳුවක් වෙලා වෙනවනේ. හඬ නැතිව යනවනේ. ඒ දිගටම හඬ යන්නේ නැහැ. ඈතට ගිහිල්ලා හඬ නැති වෙන තැනක් තියෙනවානේ. ඒ කියන්නේ මිනිහා මෙතෙන්ටම එද්දිද හඬ නැති වෙන්නේ. එයාට ඇහෙන්නේ නැති වෙන්නේ නැහැ. ඊට කලින් ඇහෙන්නේ නැති වෙනවා. ඉතින් සාමාන්‍ය මේ වගේ තැනකදී මිනිහා මේ වගේ තැනකදී හඬ යාට ඇහෙන්නේ නැතුව යනවා. ඉතින් ඕගොල්ලෝගේ මෙතනකින් ධනිතීව්‍රතාවයක් තියෙනවනේ. ධනිතීව්‍රතාවයක් තිබ්බට ඒ ධනිතීව්‍රතාවය අර මිනිස් කනේ මෙයාගේ කනේ සංවේදනය ඇති කරන්න ප්‍රමාණවත් නැත්තම් නිකන් හිතන්නකෝ දැන් මෙතන ඉන්නේ කෙනෙක්ට හර්ට්ස් 20ක සංඛ්‍යාතයක් ලැබුණාට ශබ්ද තරංගයක සංඛ්‍යාතයක් තියෙනවා හර්ට්ස් 20යි. මෙයාට ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. ශබ්ද තරංග කණේ වැදුනට මෙයාට ඒක ශ්‍රවණය කරගන්න බැහැ. හර්ට්ස් 20 පුළුවන් 20ට වඩා අඩු වගේක් ආවොත් නේ 20ට වඩා අඩු වගේක් ආවොත් එයාට අහන්න බෑ. හර්ට්ස් 20000ට වඩා වැඩි වගේක් ආවොත් එහෙම කනට හොඳට ඇහෙනවා. කන් අඩිය පැලෙනවා. කන සංවේගයට හානි වෙනවා. කන වඩා වටලේ. හරි. ඒ වගේ මතක තියාගන්න මේ ධනිතීව්‍රතාවයේ පරාසයක් තියෙනවා. හරිද? දැන් ධනිතීව්‍රතාවය එකකේ මතකද වර්ග මීටරයට වෝට්නේ. ඕකේ එතකොට පරාසය ලෙස අපි ගන්නෙ හරිද 10^12යි වර්ග මීටරයට වෝට්. අන්න මිනිස් කනකට අහන්න පුළුවන් අඩුම ධනිතීව්‍රතාවය. ඒ කියන්නේ දැන් මෙයා මගෙන් ඈතට ගියානේ. ඒ කියන්නේ මගේ ශබ්ද ප්‍රභවයේ ඉඳන් මගේ කටනේ ශබ්ද ප්‍රභවයේ හරිද? ධනි ප්‍රභවයේ ඉඳන් ඈතට යද්දී මෙයාට හඬ ඇසී නොඇසී යන අවස්ථාවක් එනවනේ. ඒ ශබ්දේ දැන් ඔහු ශබ්දේ ඉල්ලා මෙයාගේ මේ හරිය දැන් ඇති කරන ධනිතීව්‍රතාවය මේ ශබ්දය ඈතට යන ධනිතීව්‍රතාවය අඩු වෙනවනේ. අඩු වෙලා මෙයාට ඇහි නොහි කියන්නේ ඇහෙන්නේ නැතුව යන අවස්ථාවේ ධනිතීව්‍රතාවය අයිවලාගේ හරියටම 10^12ක් වගේ වෙනවා. උඩාගෙන. හරිද? 10^12ක් වගේ වෙනවා වර්ග මීටරයකට. ඒ කියන්නේ මේ හරියදී නම් ඊට වඩා වැඩි අගයක් ඈ. හරි? මේ හරිය තවත් වැඩි. ඈතට යන්න අඩු වෙන ඉඳලා මෙන්න මේකේ අගය ඊට 10^12ක් වගේ වෙනවා වර්ග මීටරයට ඕන. අර බිඳුවට එනකම් බිඳුවක් වුණාම නෙමෙයි අපිට ඇහෙන්නේ නැති වෙන්නේ. ඊට කලින් ඇහෙන්නේ නැති වෙනවා. මේ මෙතන සංඛ්‍යාත පරාසයෙන් තේරුම් ගන්න පුළුවන් නේ ඒකනේ. හරි අන්නේ සංඛ්‍යාත පරාසය වගේ මිනිස් කනකට ශබ්ද තරංගයක් අහන්න පුළුවන් ධනිතීව්‍රතා පරාසයක් තියෙනවා. ඒකේ අඩුම ධනිතීව්‍රතාවය 10^12යි. ඔහුගේ වැඩිම අගය මතක තියාගන්න වර්ග මීටරයට වොට් 1යි. ඒ කියන්නේ වර්ග මීටරයට වොට් 1ට වඩා වැඩි ශබ්ද තරංගයක් ආවොත් ඒ කියන්නේ යාගේ ගැඹෙලා තියෙන ශක්තියනේ කන් අඩිය පැලෙනවා. අර වගේම තමයි සංඛ්‍යාත පරාසය වගේ අර මිනිස් කනකට අහන්න පුළුවන් ධනිතීව්‍රතා පරාසයකුත් තියෙනවා. එන ශබ්ද තරංගවල 10^12ට වඩා අඩු එකක් ආවොත් අපිට ඒක ශ්‍රවණය වෙන්නේ නැහැ. ශබ්ද තරංගය ආවට අපිට දැනෙන්නේ නැහැ. වර්ග මීටරයට වොට් 1ක් වන ධනිතීව්‍රතාවය වර්ග මීටරයට වොට් 1ක් වන ශබ්ද තරංගයක් ආවොත් නේ ඉවරයි. ඒ කියන්නේ මේක ඇහුණ හැටි. මේක අහද්දි කනට අමාරුයි. නිකන් කම්බරේ පැලෙන්න ඕන නෙමෙයි. මිනවලා වැඩි වුණොත් එහෙම ඒ ඉතින් කන ඉවරයි. ආය අහන්න වෙන්නේ නැහැ. තේරුණාද? ඔය වගේ පරාසයක් තියෙනවා. නිකන් ඕගලන්ට මෙතන වැදගත් දෙයක් තියෙනවා. දැන් මෙතනින් පස්සේ බෙල් කියන විද්‍යාශනය තමයි මේක අධ්‍යයනය කරේ ග්‍රෑහම් බෙල් ඕගොල්ලෝ දන්නවා. ඒක ග්‍රෑහම් බෙල් වලින් සංඛ්‍යාත පරාසය අවුලක් නැහැ. 20 20000. ඒ කියන්නේ ලොකු පරාසයක් වුණාට ඉලක්කම් වලින් මේ ස්ථානීයයන් 20 නම් ස්ථානීයයන් දෙකයි. 20000 ස්ථානීයයන් 5ක් වගේ තියෙන්නේ. 5ක් නේ. සංඛ්‍යාව ස්ථානීයයන්
සංඛ්‍යාත පරාසය යාදක අවුලක් නැහැ. දැන් යම් සුළු පරාසයක් කියන්නේ. ඔයගොල්ලෝගේ 20 20000 අතර ලොකු පරාසයක් තියෙනවා. මම කියන්නේ සංඛ්‍යාත්මක අගයන් වල ස්ථානීය අගයන්. මේක ස්ථානීය අගයන් දෙකයි මේක ස්ථානීය අගයන් පහයි. මේකේ අවුලක් නැද්ද? මේක අවුලක් තියෙනවා. දැන් මේක නම් ස්ථානීය අගයන් එකයි. උපරිම වෙන තීව්‍රතාවය. මේ ස්කන්ධ ශ්‍රවණය කරන්න පුළුවන්. ඕකට අපි නමකුත් කියනවා. හරිද? වේදනා දේහලීය දරි තීව්‍රතාවය. හරිද? මේක නමක් කියනවා ශ්‍රව්‍යතා දේහලීය දරි තීව්‍රතාවය. නම් දෙකක් මතක තියාගන්න. ඒ මිනිස් කනකට අපහසුවකින් තොරව නිකන් කනට අමාරුයි මේ වගේ શબ્දයක් අහද්දි අපහසුවකින් තොරව අහන්න පුළුවන් උපරිම දන තරංගයක තීව්‍රතාවය වර්ගමීටරයට කොට එකයි. ඔකට කියන්නේ වේදනා දේහලීය තීව්‍රතාවය. මිනිස් කනකට අහන්න පුළුවන් අඩුම දන තරංගයක තීව්‍රතාවය මෙච්චරක් වගේ තියෙනවා. මීට වඩා අඩු ඒවා එන්නේ සංඛ්‍යාත පරාස වගේ අර ශබ්ද තරංග වල දන තීව්‍රතාව පරාසයක් තියෙනවා. අර මෙතන කිව්ව සිද්ධියක් තේරෙනවනේ. දන තීව්‍රතාවය බිඳුවක් වුණාම නෙමෙයි ඇහෙන්නේ නැතු වෙන්නේ. මෙන්න මේ යගේට අඩු වුණාට පස්සේ. දන තීව්‍රතාවය අඩු වෙලා මෙතෙන්ට අඩු වුණාම ඔතන තමයි අපිට ඇහෙන අන්තිම අවස්ථාව. තවත් ඈතට ගියොත් තවත් අඩු වෙනවනේ මීට වඩා. ඒක අපිට ඒක අහන්න බෑ. තේරෙනවනේ? හරි. අන්තිමට දන තරංගේ නැතු වෙනවා. අන්තිමට බිඳුවක් වෙනවා. හරි. එතකොට මේ ග්‍රැහැම් බෙල් කියන විද්‍යාඥයා මේ ගැන අධ්‍යයනය කරා. එයාට පොඩි අවුලක් ආවා. මොකක්ද ආව අවුල? දැන් සංඛ්‍යාත පරාසය නම් ස්ථානීය අගයන් දෙකකින් නම් ස්ථානීය අගයන් පහක් වගේ යනකම් යන්නේ. මිනිස් කනකට අපිට අහන්න පුළුවන් සංඛ්‍යාත පරාසය. හැබැයි එයා දැක්කා ඒ සංඛ්‍යාත මේ පරාසය වගේ වුණාට දරිදිවුතා පරාසය ස්ථානීය අගයන් එකේ ඉඳන් මේක ස්ථානීය අගයන් වෙනවා නේද? 11ක් කියලා වෙනවනේ 11 12ක් වගේ වෙනවා නේද? 10 නේ 12යි. 10 12 කියන්නේ ඔක දශම කරොත් 0.0.0 ඔහම බිඳු ගානක් ඇවිල්ලා එකයි. හරි? හරි මෙතන බලන්න ඕගොල්ලන්ට බිඳු කීයක් එනවද කියලා බිඳු 11ක් වගේ එනවා නේද? හරි බිඳු 11ක් එනවනේ. හරි බිඳු කොහම 11ක් එනවා. මේක ස්ථානීය කියන්නේ හෙන විශාල ගානක් තියෙනවා. හරි ස්ථානීය කියන්නේ ගොඩක් තියෙනවා. මෙතන නම් ඕලන්නේ නැහැ. එකයි කොහොමද? ඒක නිසා ග්‍රැහැම් බෙල් බැලුවා මේක අපිට නිකන් දැන් අපි මේවා ප්‍රකාශ කරද්දී සංඛ්‍යාත්මක ගණනය කිරීම වලට යද්දි මේ ස්ථානීය අගයන් ගොඩක් තිබ්බහම අවු. නේ ඔසුදු කරන්නත් එපා වෙනවා නිකන් කම්පිටි නෙමෙයි. ස්ථානීය අගයන් ගොඩක් තියෙනවා. ඉතින් එයා ග්‍රැහැම් බෙල් බැලුවා අපිට මේක මේ සංඛ්‍යාත්මක අගයන් වලින් මේ සංඛ්‍යාත්මක අගයන් කියන්නේ ස්ථානීය අගයන් වලින් මේක අපිට කෙටි කරන්න බැරිද? ලඝු කරන්න බැරිද කියලා බැලුවා. ලඝු කරනවා කියන්නේ ලඝු හරිද? ලඝු කරනවා කියන්නේ කෙටි කරනවා කියන එක. එයා අධ්‍යයනය කරා මේ ස්ථානීය අගයන් ගොඩක් තියෙන ඉඳලා කුඩා අගයන් වුණාට ස්ථානීය අගයන් වැඩිනේ. එයා බැලුවා මේක කෙටි කරන්න. ලඝු පරාසයකට එයා මේක හැකිලුවා. අන්න ඒක තමයි අපි ඉගෙන ගන්න මේකේ අන්තිම කොටස. හරිද? ලඝු පරාසයකට මෙයා හැකිලුවා. හරිද? එයා අර්ථ දැක්වුවා මේ ධනි තීව්‍රතාවයකට අදාළ ධනි තීව්‍රතා මට්ටම. ධනි තීව්‍රතා මට්ටමක් එයා අර්ථ දැක්වුවා. ඉතින් ඒක අර්ථ ගන්න මෙහෙමයි. හරිද? මම ඒක පස්සේ කියන්නම්. එතකොට මේක කෙටි වුණාම වෙන පරාස කොච්චර කියලා. හරිද? ඩෙසිබෙල් ඒකකයක් එක්ක බෙල් මේ විද්‍යාඥයා එයා දැන් අපි ගත්තොත් මෙන්න ලක්ෂීය ධනි ප්‍රභවය. හරි මෙතනින් ධනි තරංග නිකුත් වෙද්දී හැම පැත්තටම යනවා. අපි ගත්තොත් මෙතන ඉඳන් සිම්පල් ආර්ගුමෙන්ට් පීටි ලක්ෂයක ධනි තීව්‍රතාවය යන්නේ කොහොමද? ධනි ප්‍රභවයේ ක්ෂමතාවය T/4 4.5 වගේ. එතකොට මෙතන ධනි තීව්‍රතාවයක් ඇති වෙනවනේ. ශබ්ද තරංග මෙහෙමෙද්දී එයා මෙතන ධනි තීව්‍රතා මට්ටමක් අර්ථ දැක්වුවා. ඒ කියන්නේ මෙතන ඇතිවන ධනි තීව්‍රතාවයට අදාළ ධනි තීව්‍රතා මට්ටමක් අර්ථ දැක්වුවා. හරිද? දැන් ගන්නකො මම අහනවා 10 ලඝු ගණකේ කීයද? 10 කියන සංඛ්‍යාවේ ලඝු ගණකේ කීයද? එකනේ කොහොමද කියන්නේ? LD 10 ලඝු 10 පාදයෙන්. නැත්නම් ලඝු 10 පාදෙට 10. මම අහනවා 100 කියන සංඛ්‍යාවේ ලඝු ගණකේ කීයද? ලඝු 10 පාදෙට 100 කීයද? 2. ඒ කියන්නේ 100 කියන සංඛ්‍යාවේ ලඝු ගණකේ 2යි. 10 කියන සංඛ්‍යාවේ ලඝු ගණකේ 1යි. 1000 කියන සංඛ්‍යාවේ ලඝු ගණකේ 10 පාදෙට දාලා බෑ. අපි කතා කරන්නේ 3යි. නිකන් මේ දැන් මේ සංඛ්‍යාත්මක කියන්නේ දැන් මේවල ස්ථානීය කියන්නේ වැඩි නේ 10 100 1000 එන්නේ වැඩි නේ. හැබැයි ලඝු පරාසයෙන් ගත්තා 1 2 3. අර ස්ථානීය කියන්නේ අඩුයි. අනේකේ ලඝු පරාසයකට හකුලනවා කියන්නේ. හැබැයි මේකෙන් අපි ලඝු ගණකය එකක් කිව්වම අපිට එනවනේ දැනීමක් ලඝු ගණකය 1යි. 10 පාදක තාලව සංඛ්‍යාවක ලඝු ගණකය 1යි. ඒ සංඛ්‍යාව මොකක්ද කියලා අහුවොත් කීයද? ලඝු ගණකයේ එකක් වන 10 පාදයේ සංඛ්‍යාව මොකක්ද? අපි දන්නවා කීයද? 10යි. ලඝු ගණකයේ දෙකක් වන 10 පාද සංඛ්‍යාව කීයද? අපි දන්නවා 100යි.
100 ලඝු ගණක කීයද? 2යි. අන්න දෙපැත්තම. දැන් මේ වගේ ගණන් මේක තියෙනවා. එතකොට දැන් හිතන්නකෝ දරිද්‍රතාවය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒක දරිද්‍රතා මට්ටම කියලා හිතන්නකෝ. අර දරිද්‍රතාවයකට දාලා දරිද්‍රතා මට්ටමක් එයා සමීකරණයක් අරගෙන දැන් මේ සමීකරණය මම කියන්න හදන්නේ එයා ඒක මේ ලඝු පරාසයකට හදාගත්ත පරිමාණය. මේක ලොකු පරිමාණයක්නේ. දශම ස්ථානාංගයන් වලින්. එයා මේක කෙටි කරගත්තා මේ ලඝු පරාසයකට අනුව. එතකොට මෙතන ඇතිවන දරිද්‍රතාවයට අදාළව දැන් මේ තියෙන දරිද්‍රතාවයේ ක්ෂමතාවය තියෙනවා. තප්පරයකට මෙයා මෙච්චරක් ශක්තිය පිට කරනවා. ඕක ඈතට යන්නේ අඩු වෙනවනේ. අඩු වෙනවා කියන්නේ දරිද්‍රතාවය අඩු වෙනවනේ. අයි. එතකොට මේ කිසියම් ලක්ෂයක දරිද්‍රතාවයට අදාළ දරිද්‍රතා මට්ටමක් එයා අස් දැක්වුවා. එයා හදාගත්ත සූත්‍රය සුළු කරද්දී ලඝු පරිමාණයකට එයා සුළු කරගද්දී හදාගත්ත සූත්‍රය තමයි බීට සමානයි 10යි ලෝ 10 පාදේ. හරිද? මෙතන දරිද්‍රතාවය මේ ලක්ෂ දරිද්‍රතාවේ බෙදන්න ඕනේ අර මිනිස් කණකට ශ්‍රවණය කරන්න පුළුවන් අඩුම දරිද්‍රතාවයේ තියෙනවනේ I note අන්න. මෙන්න මේක අපි I note වලින් අන්වය කරනවා. මිනිස් කණකට ශ්‍රවණය කරන්න පුළුවන් අඩුම දරිද්‍රතාවය කියන්නේ 10 × 12යි වර්ගමීටරයට වොල්ට්. අර ශ්‍රව්‍යතා දේහීය දරිද්‍රතාවය. අන්න ඒකත් එක තමයි මේ ලක්ෂ්‍ය දරිද්‍රතාවය ගන්න දරිද්‍රතා මට්ටම. මේකට අපි කියන්නේ දරිද්‍රතා මට්ටම. දරිද්‍රතා මට්ටම. අර ගන්න එයා හදාගත්ත සම්බන්ධය. අර බීට සමානයි 10 වතාවක් ලඝු 10 පාදේ. I කියන්නේ මෙතන දරිද්‍රතාවය. හරිද? දැන් හිතන්නකෝ අපි සාමාන්‍යයෙන් දන්නවා දරිද්‍රතාවය මෙතන හිතන්නකෝ මේ වෙලාවේ අපිට මේවල අගයන් දුන්නාම මෙව හැකිනේ ක්ෂමතාවය දන්නවනම්. හරිද? මෙතන ඉඳන් මෙතන දුර දන්නවනම් I මෙව හැකිනේ. නිකන් හිතන්නකෝ I මෙතන එනවා. අපි ගමු 10 ඍණ හරි මම දෙන්නම් 10 ඍණ 10යි. වර්ගමීටරයට වොල්ට්. ඒ කියන්නේ මේ ධන ප්‍රභවයෙන් පිටවන ධන තරංග මෙහෙම යද්දී මේ දුරින් දීති ලක්ෂ්‍ය මෙන්න මෙතන ඇතිවන දරිද්‍රතාවය 10 × 10යි වර්ගමීටරයට වොල්ට්. පැහැදිලිද? මම අහනවා එතන මේ දරිද්‍රතාවයට අදාළ දරිද්‍රතා මට්ටම අන්න මට්ටම හොයන්න මේ සූත්‍රය දාන්න ඕනේ. මොකක්ද දාන්නේ? බීට සමානයි 10යි log 10 පාදේ. මේ 10 කියන්න ඕනේ අපි සාමාන්‍ය මතක තියාගන්න 10 පාදේ. I වලගේ කීයද මෙතන? 10 ඍණ 10යි. I note කීයද? අන්න ඒක 10 ඍණ 12යි. ඒක මතක තියාගන්න ඕනේ. ඒක පොදු නියමයි. මිනිස් කනකට අහන්න පුළුවන් අඩුම දරිද්‍රතාවය. මේක වැඩිම අගේ. 10 ඍණ 12 දාන්න. මෙතන සුළු කරාම කීයද යන්නේ? හරි මෙතන ඍණ 12 ඍණ 10 ඇවිල්ලා ගිහිල්ලා ඍණ දෙකක් යට ඉතුරුයි. ඒක උඩරේදී කීයද? හරි 10යි log 10 පාදේ මෙතන කැවිලා ගිහිල්ලා ඍණ දෙක උඩරේදී 10 දාන දෙකයි. හරි 10 දාන දෙකයි. මෙතන කාට හරි මතක ඇති දර්ශක ලඝු නීති මේ ලඝු ගණකයක සංඛ්‍යාවක දර්ශකයක් තිබ්බොත් ඉස්සරහට ගන්න පුළුවන්. මතකද? නැත්නම් මෙතන 10 වර්ග 100යි. එහෙම සුළු කරන්න පුළුවන්. 10 මේ වර්ගය ඉස්සරහට ගන්න. හරි ඒක 10 වර්ගය ඉස්සරහට එද්දි දෙකක් එනවා ලඝු 10 පාදෙට 10 වෙනවා. අන්න 10 පාදෙට 10ක් මම කලින් කිව්වා කීයද? 1යි. 10 පාදෙට 10 කියන්නේ 10 පළවෙනි දර්ශකයේ මේකේ වගේ එක සමානයි. ඒක 10 වරක් දෙක 20යි 20 වරක් එක 20යි ඒකකය ඩෙසිබෙල්. ඩෙසිබෙල්. හරි ඩෙසිබෙල් වලින් තමයි ඉදිරිපත් කරන්නේ. මතක තියාගන්න දරිද්‍රතා මට්ටම මයින ඒකකයේ ඩෙසිබෙල්. ඒ කියන්නේ දරිද්‍රතාවේ 10 × 10යි වර්ගමීටරයට වොල්ට් වන දරි තරංගයක දරිද්‍රතා මට්ටම කීයද? ඩෙසිබෙල් 20යි. ඉතින් ඔය වගේ ගණන් අපිට බහුවර්ණ වලට එනවා. දැන් අපි දන්නවා මේ වෙද්දි ශබ්ද තරංගයක අර මිනිස් කනකට අහන්න පුළුවන් ශබ්ද තරංග වල සංඛ්‍යාත පරාස ඔයගොල්ලෝ දන්නවා. හර්ට්ස් 20යි 20000යි අතර. ඉතින් හර්ට්ස් 20000ට වඩා වැඩි ශබ්ද තරංග අපි හඳුන්වන්නේ අතිදරි තරංග. අතිදරි තරංග වල ප්‍රයෝජන වශයෙන් ගත්තොත් මම කිව්වා රුධිර එය ගමන් කරන වේගය මනින්න පාවිච්චි කරනවා. මූදේ පතුල ඒ කියන්නේ මූදේ තියෙන ගැඹුර මනින්න පාවිච්චි කරනවා. මේ වර්ණෝට් එකේ දාගෙන බලන්න. ඒ වගේම අදෝදරි තරංග තියෙනවා. දැන් බහුල සාමාන්‍ය ක්‍රියාසර කරද්දී බහුලට ඇස් පේන්නේ නැහැ, දවල්ට පේන්නේ නැහැ, රැට පේන්නේ නැහැ. රෝ නිකුත් කරන්නේ අතිදරි තරංග. අතිදරි තරංග නිකුත් කළා මොකක් හරි ඉදිරියේ බාධකයක් තිබ්බොත් පරාවර්තනය වෙලා එනවනේ. තුඩු හඳුනා ගන්නවා ඉදිරියේදී මම මේ ඉදිරියේ බාධකයක් තියෙනවා කියලා. මේ පාවිච්චි කරන්නේ කටින් නිකුත් කරන්නේ අතිදරි තරංග. හරි. මේ ඉතින් මිනිස් කනකට ශ්‍රවණය කරන්න පුළුවන් සංඛ්‍යාත පරාසය. මීට වඩා අඩු ඒවා ඇහෙන්නේ නැහැ නේ. අදෝදරි තරංග ඇහෙන්නේ නැහැ මිනිස් කනට. 20000ට වඩා වැඩි ඒවා ආවොත් එහෙම කනට හානි වෙනවා. ඒ වගේම දැන් මම කිව්වා ශබ්ද තරංග වල තියෙනවා මේ දරි තීව්‍රතාවය. ශබ්ද තරංගයක් ගමන් කරද්දී ඈතට යන්න දරි තීව්‍රතාවය අඩු වෙනවා. අඩු වෙලා මෙන්න මේ දරි තීව්‍රතාවයේ වර්ගමීටරයට වොල්ට් 10 ට 12ට වඩා අඩු වුණොත් එතනින් පස්සේ අපිට ඇහෙන්නේ නැහැ. ඒ වගේම වර්ගමීටරයට වොල්ට් 1ට වඩා වැඩි වුණොත් එහෙම එකක් කන් බෙරය කනට හානි වෙනවා.
අර වගේම තමයි. දැන් අපි බලමු දැන් බෙල් කියන ග්‍රැහම් බෙල් කියන විද්‍යාඥයා මේ දශම ස්ථාන වලින් විශාල පරාසයක් තියෙන එක යා ලඝු පරාසයකට හැකිලුවානේ. හකුල්ලා කිසියම් තැනක ඇතිවන ධන තීව්‍රතාවයට අදාළ යා ධන තීව්‍රතා මට්ටමක් අර්ථ දැක්වුවා. මම ඒක දැන් කලින් කිව්වා. සහ ධන තීව්‍රතාවය දන්නවනම් කිසියම් ශබ්ද තරංගයක් නිසා කිසියම් තැනක ඇතිවන ධන තීව්‍රතාවය දන්නවනම් එතන ඇතිවන ඊට අදාළ ධන තීව්‍රතා මට්ටම හොයාගන්න විදිය මම කිව්වා සූත්‍රේ පාවිච්චි කරලා. දැන් අපි බලමු කිසියම් තැනක ඇති වෙනවා 10 ඍණ 12යි වර්ග මීටරයට කොට ධන තීව්‍රතාවය. එතන ඇතිවන ඊට අදාළ ධන තීව්‍රතා මට්ටම හොයන්නේ කොහොමද බලමු. ධන තීව්‍රතා මට්ටම පාරාද. හිතන්න මෙන්න ධන ප්‍රභවය. දැන් මේ ධන ප්‍රභවයේ නිකුත්න ධන තරංග ඔහොම ගිහිල්ලා මෙන්න මෙතන ඇතිවන ධන තීව්‍රතාවය 10 ඍණ 12යි වර්ග මීටරයට කොට. ඒ කියන්නේ මෙතන මිනිහෙක් ඉන්නවා නම් එයාට ඇහෙන අඩුම ධන තීව්‍රතාවයනේ. තව එයා ඇතට ගියොත් ඇහෙන්නේ නැතුව වෙනවා ශබ්දේ. තව ශබ්ද තරංග ඉස්සරහට යනවා. හැබැයි මිනිහා මෙතනින් මෙහාට ගියොත් ඇහෙන්නේ නැහැ. මෙතනින් මෙහාට આવුත් ඇහෙනවා. මේ පස්තාරේ මතකයි නේද? ධන තීව්‍රතාවය එන්න අඩු වෙන්නේ. හරිද? තේරුණාද? හොඳයි. ඉතින් මෙතන ධන තීව්‍රතාවයේ මිනිස් කනකට අහන්න පුළුවන් අඩුම අගේ 10කට 12යි වර්ග මීටරයට කොට. හරි. දැන් මට ඕනේ මෙතනට මේ ධන තීව්‍රතාවයට දාලා ධන තීව්‍රතා මට්ටමේ විශාලත්වය ගණනය කරන්නේ කොහොමද? අපේ සූත්‍රය මතකද? 10යි ලොග් 10 පාදේ අන්න I මෙතන ඇති වෙන ධන තීව්‍රතාවය 10 ඍණ 12යි. යට I not කියන්නේ 10 12. ඒක හැමදේම මෙයාට මෙයා කැපිලා ගියාම මෙතන එකයි. බිංදුවයිනේ මේ මෙතන එකනේ ඉන්නේ. කොට සංඛ්‍යාවට යට සංඛ්‍යාව කැපිලා ගියාම එතන ඉතුරු වෙන්නේ 10 1. 10 1. ආන කියන්නේ ලඝු 10 පාදයට 1යි කියන්නේ කීයද? මතකද ඔයගලන්ට ලඝු 10 පාදයට 1යි කියන්නේ බිංදුවයි. ලඝු 10 පාදයට 10යි කියන්නේ 1යි. ලඝු 10 පාදයට 100යි කියන්නේ 2යි. එහෙනම් මේ කියන්නේ කීයද? බිංදුවක් වෙනවා. මේ කියන්නේ බිංදුවයි. එහෙනම් 10 වරක් බිංදුවයි ඩෙසිබෙල්. ඔන්න සෞම්‍යතා දේගලිය ධන තීව්‍රතාවයට අදාළ ධන තීව්‍රතා මට්ටම බිංදුවයි ඩෙසිබෙල්. එහෙනම් මෙතන කීයද එන්නේ ඩෙසිබෙල් බිංදුවයි. දැන් අපි බලමු කිසියම් ශබ්ද තරංගයක ධන තීව්‍රතාවය 1 වර්ග මීටරයට කොට තුනොත් ඊට අදාළ ධන තීව්‍රතා මට්ටම කීයක් වේද? අපි බලමු. සූත්‍ර මතකයි නේ? හරි. දැන් ගන්න බෝම්බයක් පුපුරා නේ. ලොකු ශබ්දයක් පිට වෙනවා මේ. බෝම්බේ පුපුරා දී. හරි. මෙතන ඉන්නවා මිනිහෙක්. හරි. ඒ කියන්නේ මිනිහට අහන්න පුළුවන් අවසාන ඇසිල්ල. මේ ශබ්දයේ මේ හරිය දැන් ධන තීව්‍රතාවය හිතන්නකෝ වර්ග මීටරයට කොට ලොකු ශබ්දයක් ලොකු ශක්තියක් සහිත ධන තරංගයක් මේ හරියෙන් පිට වෙනවා. 1 වර්ග මීටරයට කොට. ඊට අදාළ ධන තීව්‍රතා මට්ටම පිට. කොහොමද වෙන්නේ? 10 වතාවක් ලඝු 10 පාදේ I අන්න I දාන්නේ මෙතන ධන තීව්‍රතාවය 1. යට I not කියන්නේ 10 ඍණ 12යි. අඩුම වගේනේ. ඒක සමතේනේ. මෙතනට අනිවාර්යයෙන්ම I not. I not කියන්නේ 10 ඍණ 12. මේක උඩට එද්දී ධන 10 12ක් වෙනවා. නේ? මේක උඩට එද්දී මෙතන සුළු කරාම ධන 10 12යි. මේ සංඛ්‍යාවක දර්ශකයක් තිබ්බොත් නේ ලඝු ගණකයක සංඛ්‍යාවේ දර්ශකයක් තිබ්බොත් ඉස්සරහට ගන්න පුළුවන්. 10 වතාවක් 12. ලඝු 10 පාදේ 10. ලඝු 10 පාද 10 කියන්නේ 1. මේ කියන්නේ 1. එහෙනම් ඔතන කියන්නේ 10 වරක් 12 120 වතාවක් 1 120. නේ අන්න අපිට එනවා මිනිස් කනකට අහන්න පුළුවන් උපරිම ධන තීව්‍රතාවයට අදාළ ධන තීව්‍රතා මට්ටම වේදනා දේයලිය ධන තීව්‍රතා මට්ටම හරිද කියන්නේ 120යි ඩෙසිබෙල් 120යි ඩෙසිබෙල්. දැන් ඔයාලට පැහැදිලි වෙනවා හරිද? ඔන්න ඔය පරාස ටික තේරුණාද? ඉතින් ඔය පරාස ටික වැදගත්. ඉතින් අපිට වෙන අංගයක් ආවොත් මේ සූත්‍රයෙන් ඊට අදාළ ධන තීව්‍රතාවය දන්නවා නම් ඊට අදාළ ධන තීව්‍රතා මට්ටම නිරුවේ. දැන් අපි බලමු අපිට කොහොමද මේක ගණන් එන්නේ. ඉතින් මේකෙන් අපිට එන්නේ බහු වර්ණ. හැම අවුරුද්දේම පේපර් එකේ බහු වර්ණයක් එනවා. පොඩි බහු වර්ණ ප්‍රශ්න කිහිපයක් හදලා පෙන්නන්නම්. ඒකත් එක්ක අපිට මේ බහු වර්ණ හදන්න තව පොඩි වැදගත් දේවල් වගේක් තියෙනවා. කෙටිකම. ඉතින් මෙන්න ධන ප්‍රභවයක් තියෙනවා. ක්ෂමතාවයි P. දැන් මෙතනින් ධන තරංග පිට වෙලා යද්දී අපි ගත්තොත් R දුරකින් පිහිටි ලක්ෂයක ධන තීව්‍රතාවය I1. එතන ධන තීව්‍රතා මට්ටම ඊට අදාළ ධන තීව්‍රතා මට්ටම ඩෙසිබෙල් වලින් P1. ධන තීව්‍රතාවයේ වර්ග මීටරයට කොට. හරිද? අපි ගත්තොත් මෙතන ඉඳන් අපි ගන්නවා 2 යාළුවින් ලක්ෂයක්. 2 යාළුවින් ලක්ෂයක් ගත්තොත් එතන ධන තීව්‍රතාවයේ I2. එන්න අඩු වෙනවනේ ධන තීව්‍රතාවය අඩු වෙද්දී ධන තීව්‍රතා මට්ටමත් අඩු වෙනවා. දැන් ඔයගොල්ලෝ දැක්කද මේ ලඝු කරාම ඉන්නේ ඩෙසිබෙල් බිඳුවේ ඉඳන් ඒක මම කියන්න හමුදුනා ඩෙසිබෙල් බිඳුවේ ඉඳන් කීයක් දක්වාද? ඩෙසිබෙල් 120 දක්වා.
මට කියන්නේ මේ ඩෙසිබල් එක ගන්න එක කරද්දි ලේසි කියලා තේරෙනවද මේ ඩෙසිබල් 0.120යි කුඩා ස්ථානීයයන් පරාසයක් කියන්නේ දැන් තීව්‍රතාවයත් එක ගත්තොත් 10 වෙන 12යි 1යි දශම ස්ථානවලින් ලොකු පරාසයක් දැක්කද බෙල් කරේ ඩෙසිබල් කියන විද්‍යාඥයා කරේ අර ධන තීව්‍රතා පරාසය වැඩි හින්දා මිනිස් කනකට ශ්‍රවණය කරන්න පුළුවන් ශබ්ද තරංග වල ධන තීව්‍රතා පරාසය වැඩි හින්දා ලඝු කරලා සූත්‍රයක් එයා හදාගෙන ලඝු සූත්‍රයක් හදලා ඒකේ අගයන් කෙටි කරලා ගන්න විදියක් හදලා ගත්තා. එච්චරයි මේ නේද? දේවල් නෙමෙයි. හරි පොඩි පොඩි දේවල්. ඒකට මම තියාගන්න. හරි. ඉතින් මේක අපි විභාගෙ මෙන්න මේ වගේ බහුවර්ණ වලට එනවා. මම පොඩි කීපයක් හදලා පෙන්නන්නම්. ඉතින් මේ වගේ ලක්ෂයක ධන තීව්‍රතාවය බීටා මේ මට්ටම බීටා 2 ධන තීව්‍රතාවය i2. හරි දැන් අපි මොනවද දාන්න පුළුවන්? බීටා වල ලිව්වේ හැංගි 10යි ලො 10 පාදේ මෙතන i1 යට i0. i0 කියන්නේ කීයද හැමතිස්සම? අර මිනිස් කනකට අහන්න පුළුවන් අඩුම ධන තීව්‍රතාවය. 10 න් 12යි වර්ගමීටරයට වොල්ට්. හරිද? එතකොට මෙතන ධන තීව්‍රතාව මට්ටම බීටා 2 10 වතාවක් ලො 10 එතන ධන තීව්‍රතාවය i2 යට i0. හරි. දැන් මට ඕනේ මෙතන ඇතිවන ධන තීව්‍රතාවයයි මෙතන ඇතිවන ධන තීව්‍රතාවයයි කියනවනේ. ඔය දෙකේ වෙනසට අගයක් ගන්න. ඒ කියන්නේ මේ ලක්ෂය ඇතිවන ධන තීව්‍රතාවයයි මේ ලක්ෂය ඇතිවන ධන තීව්‍රතාවයයි i2 i1. මට කවුද ලොකු කියන්නේ? i1 i2ද i1 ලොකුයි. අනිවාර්යෙන් එහෙනම් බීටා 1ද බීටා 2 ලොකු. ඉතින් i1 ලොකුයි නම් ඊට දාලා මට්ටම ලොකුයි. i2 ට වඩා. i1 ලොකු නම් බීටා 2 ට වඩා බීටා 1 ලොකුයි. ඒක තේරෙනවද කොහොමද? හරි මට ඕනේ මෙතන ධන තීව්‍රතාවයට වඩා මෙතන ධන තීව්‍රතාවය කොච්චරක් වැඩිද? ඉතින් i2 ගෙන් i1 අඩු කරන්න ඕනේ. මෙතන ධන තීව්‍රතාව මට්ටමට වඩා මෙතන මට්ටම කොච්චරකින් වැඩිද? අපිට ගොඩක් මට්ටම වෙනස් තමයි දෙන්නේ. එහෙනම් අතන ධන තීව්‍රතාව මට්ටමින් බීටා 2 වලින් අඩු කරන්න මෙතන ධන තීව්‍රතාව මට්ටම. මෙන්න මේ සුළු කිරීම පුත්තක් බලන්න. මෙන්න මේ ගන්න සම්බන්ධය අපිට බහුවර්ණ වලට වැදගත් වෙනවා. හරි මතක තියාගන්න එකපාර ගණන් හදන්න පුළුවන්. වැඩි එකකින් අඩු එක. හරි අඩු කරමු. වම් පැත්තෙන් වම් පැත්ත අඩු කරා නම් දකුණු පැත්තෙන් දකුණු පැත්ත. 10යි log 10 පාදේ. හරිද? i2 යට i0. අඩු කරන්න 10යි log 10 පාදේ i1 යට අපිට වැඩි එකකින් අඩු වෙන අඩු කරන්න මම අඩු කරා. මේකේ වැඩි හරි බීටා 1 එක බීටා 2. නැත්නම් මේක මාරු ලයින් එක. හරි ඒක මෙතන වැඩි එකකින් අඩු කරන්නේ මෙයාගෙන් මෙයා. හරිනේ? නැත්නම් අඩු එකකින් මේ ලොකු එක අඩු කරනවා ඊට හරියක් කියලා නෙමෙයි හරියට අඩු කරන්නේ වැඩි එකකින් අඩු එක අඩු කරන්න පුළුවන් වෙන්නේ හැම ඉස්සෙම. වැඩි එකකින් අඩු එක. ඇයට දැන් අඩු වෙනවනේ. i ට අඩු වෙනවා බීටත් අඩු වෙනවා. හරිද? i ට දාලා බීට තමයි මේ තියෙන්නේ. මෙතන i ට දාලා බීට මේ තියෙන්නේ. මේ ධන තීව්‍රතාවය මේක මට්ටම. තීව්‍රතාවය මට්ටම. හරි දැන් මේකේ සුළු කරන්නේ මේක අපි ඕන ලියුවේ හැකි ඩෙල්ටා බීටා ඩෙල්ටා කියන්නේ වෙනසනේ. මේකේ 10 පොදු සාධකයක් නිකන් නෙමෙයි. ලඝු 10 පාදේ i1 යට i0. ඍණ ලඝු 10 පාදේ i2 යට i0. හරිද? i2 යට i0. හරි. දැන් ඔතන ඕගොල්ලන්ට ලඝු නීතිත් එක්ක සුළු කරන්න මතකද ක්‍රමයක් තිබ්බා. පාද සමාන ලඝු ගණක දෙකක අන්තරයක් ලියුවේ හැකි නේද බෙදීමක් ලෙස. ඔන්න බලන්න ඒක එකම ලඝු ගණකයක බෙදීමක් ලෙස ලියුවේ හැකි. ලඝු 10 පාදේ අන්තරයක් තිබ්බොත් මෙයාව බෙදන්න මෙයාගෙන් එකම ලඝු ගණකයක. ඒ කියන්නේ i1 යට i0 බෙදීම i2 යට i0. මෙතන i0 කැපිලා ගිහිල්ලා මොකක්ද වෙන්නේ? 10 වතාවක් ලඝු 10 පාදේ මේක රටාවකට තියාගන්න. මෙතන i1 යට i2 වෙන්නේ. වැඩියගේ උඩට එනවා අඩුවගේ යටට එනවා. පටලව ගන්න නම් එපා. හරිනේ. වැඩියගේ තමයි මෙතන මුලින් ලියන්නේ. වැඩි ධන තීව්‍රතා මට්ටම තමයි මෙතන. අඩු කිරීම අඩු ධන තීව්‍රතා මට්ටම. බීටා 2 සමානයි 10යි ලොක් 10 පාදේ. මෙතන දැන් ලියන්නේ වැඩියගේ ධන තීව්‍රතාවය. මතක තියාගන්න මුලින් ලිව්ව එකනේ වැඩි. ඒකේ ධන තීව්‍රතාවය තමයි මෙතන ඉන්නේ. ඍණ අඩුවගේ නෙමෙයි තියෙන්නේ මට්ටම. ඒකේ ධන තීව්‍රතාවය තමයි i2. අර i0 කැපිලා ගිහලා අලුත් සම්බන්ධයක් එනවා ඩෙල්ටා බීටා. ඔන්න අපේ අවසාන සම්බන්ධය මේක වැදගත් ගණන් හදලා තියෙනවා. කියන්නේ දැන් ධන ද්‍රව්‍යයෙන් පිටවල ධන තරංග නිසා එයාගේ ඉඳන් කිසියම් ලක්ෂ දෙකක් ගත්තොත් දුරින් විවිධ දුරවල් වලින් පිට ලක්ෂ දෙකක් ගන්න පුළුවන්. ඒ ලක්ෂ දෙකේ ඇතිවන ධන තීව්‍රතා මට්ටම් දෙකේ වෙනස. දැන් සමහර ගණන් වල කියනවා මේකේ යගේ ඩෙසිබල් 40යි. හරි මේකේ ඩෙසිබල් 40යි. මේකේ යගේ ඩෙසිබල් අපිට දෙනවා ඩෙසිබල් හරිද? ඉතින් 30යි. මෙතන ආගේ ඩෙසිබල් 50යි. මේක වැඩිනේ. හරි. ඒතර වඩ කියන්නේ මේ දෙකේ වෙනස කීයද? ටග
මෙතන ඩෙසිබෙල් 50යි අතන ඩෙසිබෙල් 40යි. එකක් කරලා මේකට ආන්සර් කරන්න. මේක මතක තියාගන්න 50 වෙන 40. සමානයි 10යි. log 10 පාර නිකන් මේ වගේ වෙන්නේ මේ වගේ අගයන් දෙනවා. හරිද? යම් ධනි ප්‍රභවයක් නිසා මේ ලක්ෂයේ මෙච්චර ධනි තීව්‍රතා මට්ටමක් ඇති වෙනවා. මෙතන මෙච්චරක් ඇති වෙනවා. ඒ ප්ලෑන් දෙකේ එතකොට අපි දන්නවා ධනි තීව්‍රතා මට්ටම් වෙනස. අපෙන් අහනවා එම ලක්ෂ දෙකේ දැන් ගානක් දෙනවා. ධනි ප්‍රභවයෙන් නිකුත්න ධනි තරංග නිසා මේ ලක්ෂයේ මෙච්චර ධනි තීව්‍රතා මට්ටමක් ඇති වෙනවා. ඩෙසිබෙල් 50ක. මේ ලක්ෂයේ මෙච්චර දුරින් පිටි මේ ලක්ෂයේ මෙච්චරක් ඇති වෙනවා. අපෙන් අහනවා එම ලක්ෂ දෙකේ ඇතිවන ධනි තීව්‍රතා අතර අනුපාතය. I1 ට I2 next I2 යට I1. ඉතින් මේකට ආදර්ශ කරන්න තියෙන්නේ. එම ලක්ෂ දෙකේ ධනි තීව්‍රතා මට්ටම් දෙක දුන්නානේ ගාන දත්ත වලට ආදර්ශ කරලා මෙතන එනස ගත්තාම කියන්නේ 10යි. 50යි 10 සමානයි. මොනවා 10යි log 10 භාගයේ I1 යට I2 මේ ලඝු දර්ශක සුළු කරන්න තියෙන්නේ. පටලව ගන්න එපා. දෙපැත්තේ 10 10 කැපුවාම කියන්නේ 10ට 1යි 10ට 1යි. එක සමානයි ලඝු 10 පාදේ I1 යට I2. අර ලඝු ආකාර මේ පාදේ මේක සංඛ්‍යාව මේක දර්ශකය. මේක දර්ශක වලින් කියන්නේ කොහොමද? මේ ලඝු ආකාරයක් දැන් මෙහෙමනේ. ලඝු 10 පාදේ I1 යට I2 සමානයි 1යි. මේක දර්ශක ආකාරයෙන් ලියන්නේ. මේක පාදේ. මේක දර්ශකයෙන් 10 දර්ශකයේ එක සමානයි. සංඛ්‍යාව තමයි මේ වරහන් ඇතුලේ තියෙන්නේ. I1 යට I2. එහෙනම් ධනි තීව්‍රතා අතර අනුපාතය කීයද? 10 එකයි කියන්නේ මෙතන 10. නේ I1 යට I2. ඊට පස්සේ අපි අහනවා මේ දුරවල් අතර සම්බන්ධය. නිකන් මේ දුරවල් අපිට ගණන් වල එක එක විදිහට දෙනවා. මේක මෙතන ඉඳන් මෙතන දුර R1 මෙතන ඉඳන් මෙතන දුර R2. ඔය දුරවල් දෙක අතර අනුපාතයකුත් දැන් කොහොමද ගන්නේ? අපිට මතකද කලින් ඉගෙන ගත්ත සූත්‍රය? මේක වැදගත් ඈ. මේ සම්බන්ධයෙන් ගණන් වල දිගටම ඕනේ. කලින් ඉගෙන ගත්ත මතකද? මෙතන ධනි තීව්‍රතාවේ I1 ලියන්නේ කොහොමද? I1 සමානයි ශ්‍රමතාවේ ප්‍රභවයේ ධන ශ්‍රමතාවේ 4යි පයි R1 වර්ග. ඊට පස්සේ අතනාගේ I2 සමානයි P යට 4යි පයි R2 වර්ග. අපි දැන් ওই දෙක අතර අනුපාතය ගත්තන්නේ මේ දෙක බෙදන්න. I1 යට I2 බෙදුවම මොකක්ද දෙන්නේ? R2 වර්ගයට R1 වර්ගෙන්නේ P යට 4යි පයි යට යනවා. I1 යට I2 දැන් මෙහෙදි 10යි. දෙකද? R2 පොඩි පොඩි ඒවා එහාට යන්න හසුරව ගන්න දෙන්නේ. දැන් මේ විදිහට ගණන් අහන්නේ ඔය දත්ත ටික ඔය ටිකම තමයි අපිට තියෙන්නේ. ඊළ මේක දුන්නාම මේක නැත්නම් මේ ගණන් වල මේ දුරවල් දෙක දෙනවා. ගණන් වල දුරවල් දෙක දුන්නාම මේ දුර වගේ මේක දෙගුණයක්. තුන් ගුණයක් කියලා දුන්නාම ටක් ගාලා I1 ට I2 අනුපාතය ගන්න පුළුවන්. ඒක දාන්න මෙතන. I1 ට I2 අනුපාතය. දැන් මේක R මේක 3යි R. ඒතර අනුපාතය කී දෙන්නේ? R වර්ගයට 3යි R වර්ගේ 9යි R වර්ගනේ. ඒතර 1යට 9ක් එනවා. අන්න දානවා මෙතනට 9 හරි 1යට 9 හරි බලන්න. දාලා මේක සුළු කරගන්නවා. ඒතර අපිට අර ධනි තීව්‍රතා මට්ටම් අතර වෙනස ගන්න පුළුවන්. ඒ කියන්නේ විභාග ප්‍රශ්න ඔයගොල්ලන්ට බැලුවේ හැකි මම දැන් ඊළඟ වීඩියෝ එකේ ප්‍රශ්න ටික වෙනම කරනවා. පස්සේ ආයි වීඩියෝ එකකින් මේක ඇවිල්ලා රචනා කරන්න ටිකත් එක්ක. එතකොට මම මේ දැනට කිව්වේ මේ එන ගණන් රටා ටික. දැන් ටියුට් එකේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා දාලා ඒ ටිකක් කරන්න. මම මේ පස්සේ කොහොමද වෙනම වීඩියෝ එකක් කරන්නම්. එක එක විදිය වලට අහන ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න හදද්දී මේ ටික තමයි අපිට ඕනේ වෙන්නේ. දැන් මේ සූත්‍ර පාවිච්චි කරන්න වෙනවා. මේක පාවිච්චි කරන්න වෙනවා. දැන් සමහර ගණන් වල ධනි තීව්‍රතා මට්ටම් වෙනස දෙනවා. හරිද? මේ සමහර ගණන් වල මෙන්න ඒවා දෙනවා. දැන් හිතන්න කිසියම් ධනි ප්‍රභවයක් නිසා යම් ලක්ෂයක ධනි තීව්‍රතාවයේ I වේ. කිසියම් ධනි ප්‍රභවයක් නිසා යම් ලක්ෂයක ධනි තීව්‍රතාවයේ I වේ. මෙන්න ධනි ප්‍රභවය. යම් ලක්ෂයක ධනි තීව්‍රතාවයේ I වේ. එවැනි ධනි ප්‍රභව n ගණනක් තිබ්බොත් මෙතන. දැන් මෙතන ලවුඩ් ස්පීකර් එකයි. R දුරින් පිට ලක්ෂයක ධනි තීව්‍රතාවයේ I. ඔය වගේ ලවුඩ් ස්පීකර් n ගණනක් තියෙනවා. ඉතින් 10ක් කියලා මට කියන්න. එතකොට මේ ලක්ෂ්‍ය ධනි තීව්‍රතාවය කීයද? ධනි තීව්‍රතා මට්ටම කලින් බීටා. දැන් මෙතන ලවුඩ් ස්පීකර් n ගණනක් තිබ්බහම ශ්‍රමතාවයේ 10 ගුණයකින් n ගණනකින් වැඩි වෙනවනේ. එතකොට මෙතනින් එන ශක්තිය කලින් ඇත්තටම I නම් කීයයි වෙනවද දැන්? අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න. දැන් 10යි වෙනවා. දැන් 10යි වෙනවා. දැන් I1 එක I නේ. දැන් I2 එක 10යි නේ. කලින් β1 එක β නේ කියලා මම ගත්තා. දැන් මෙතන β2 එක. මට කියන්න 10යි β වේද? මේක හරි. ඒ දැන් මේ ශක්තිය 10 ගුණයකින් වැඩි වෙනවනේ n ප්‍රමාණයක් තිබ්බම එවැනිම ධනි ප්‍රභව n ගානක් තිබ්බම 10 ගුණයකින් වැඩි වෙනවා. 10ක් තිබ්බම n ගානක් තිබ්බම n ප්‍රමාණය වැඩි වෙනවා. කලින් I නම් දැන් nයි. ඒක තේරෙනවද? nයි. හරිද? හැබැයි ධනි තීව්‍රතාවය දැන් ශක්තියනේ මෙතනින් I කියන්නේ මොකද්ද?
ඒකක වර්ගඵලයක් තුලින් ඒක කාලයකදී යන ශක්තිය. ඉතින් එක ධන ප්‍රභවයක් තිබ්බහම ශක්තිය ජූල් 20ක් ආව නම් 10ක් තිබ්බොත් 200ක් එන්නේ බෑ. එකම වගේමනේ. හැබැයි ධන දියුතා මට්ටම මෙතන n වලින් වැඩි වෙන්නේ බීටා 2 වගේ. මේක බීටා නම් මේක 10 බීටා වෙන්නේ. ඔන්න අපිට අද බැලුවේ නෙවෙයි. දැන් බීටා 1 කියන්නේ 10යි ලෝ 10 වාදේ මේක ලඝු වලින් එන ඉඳ එහෙම වෙන්නේ. I යට නැත්නම් I1 යට I නෝට් නේ. මෙතන බීටා 2 10යි ලෝ 10 වාදේ මෙතන I2 යට I නෝට්. මේක බලන්න ලඝුත් එක සුළු කරද්දී එහෙම 10 ගුණයක් කියලා එන්නේ නැහැ. වෙනස් නිකන් බලන්න බීටා 2 වැඩිනේ. නේ මෙතන නම් බීටා 2 වැඩි. ඇයි මෙතන අනිවාර්යෙන් බීටා 1ට වඩා බීටා 2 වැඩි වෙනවනේ. වැඩි දෙන ප්‍රභව ගානක් තිබ්බහම බීටා 2 කියන බීටා 1 සමානයි 10යි ලෝ 10 පාදේ මෙතන දාන්නේ වැඩි වගේ. I2 යට I1. දැන් ගන්න මෙතන ධන ප්‍රභව 10ක් තිබ්බනම් අනේ 10ක් තිබ්බනම් හරිද? ඕගොල්ලන්ට මෙතන අනුපාත කීය දෙන්නේ? I2 යට I1 මෙතන 10යි නේ. නේ 10යි නේ. ඒතකොට 10යි යට I 10යි යට I කියන්නේ 10යි නේ. ඒක තේරුණාද? ධන ප්‍රභව 10ක් තිබ්බනම් පස්සේ ධන දියුතාවේ 10යි කලින් I කැපිලා ගිහිල්ලා අනේ වගේ ගණන් වෙනවා. 10යි කියන්නේ මෙතන 1යි. 10 වරක් එක 10යි. එහෙනම් මෙතන බලන්න වැඩි වෙන්නේ කීයද? බීටා 2 ඉඳන් බීටා 1. වෙනස ඩෙසිබල් 10ක් ඉන්නේ. නිකන් හිතන්නකෝ මෙතන ධනි මේ ප්‍රභව එකක් තිබ්බනම් මෙතන ඇති වෙච්ච ධන දියුතා මට්ටම ඩෙසිබල් 40යි. දැන් ඒ වගේ ඒවා n ගාන 10ක් තිබ්බහම මෙතන ඇති වෙන ධන දියුතාවයේ කී මට්ටම කලින් 40ට වඩා දැන් 10ක් වැඩි. 40යි 10යි ඩෙසිබල් ඒතර 50යි එන්නේ. අර 80ක් වෙන්නේ නැහැ. කලින් 40යි දැන් 80ක් වෙන්නේ නැහැ. මට්ටම වැඩි වෙන්නේ නැහැ දෙගුණයකින් 10 ගුණයකින්. හරිද? ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. හොඳයි.